එලිදරව් 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයට. අපි දැක්කා එකේ සිට මුද්‍රා 4ක් කඩන විට අශ්වයෝ 4 දෙනෙක් පිටත් වෙනවා. ඒ අශ්වයෝ 4 දෙනාගේ නැත්නම් ඒ මුද්‍රා කැඩීමෙන් අපි දැක්කා මොනවද වෙන්නේ මේ ලෝකෙට කියලා. එක එක මුද්‍රාව කඩන විට එක එක දේවල් මේ ලෝකෙට සිද්ධ වෙන්න යනවා. හැබැයි ඔබ මතක තබා ගන්න ඕනේ වැදගත්ම කාරණය තමයි මේ මුද්‍රා 4 කැඩීම තුළදී සිදු වුණා කාරණයන් එකක්වත් මේ වෙනකොට සිද්ධ වෙලා නැහැ කියන එක. මොකද ගොඩාක් අය මේක වරදවා තේරුම් අරන් තියෙනවා. කොහෙන් හරි කැමරා කාචයකට කුමක් හෝ දර්ශනයක් ඒගොල්ලන්ට හසු වෙනකොට ඒගොල්ලෝ කියනවා මෙන්න මේක තමයි බයිබලයේ මුද්‍රාව කඩනකොට සිද්ධ වෙන දේවල්. නැත්නම් අපි දැක්ක ඊජිප්තුවේ ලොකු කාලවලයක් කෝලහලයක් හටගත්ත කාලේ කිව්වා කැමරා කාචයකට නිකන් දුඹුරු පාටට හුරුද කොළ පාටට හුරුද කොහෙද අස්පේක් යනවා දැක්කා කියලා. ඉතින් මේ තමයි ඒ බයිබලයේ කියපු මුද්‍රා 4 කැඩීම තුළදී හටගත්ත දේ කියලා. නෑ මේකට අපි කියනවා මම ඔබට පිට කලින් දැනුවත් කරලා තියෙනවා Blue Beam Project කියලා ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මේකෙන් මේගොල්ලෝ එක එක විදිහට වලාකුළු අතර ලෝකයේ විවිධ දර්ශන ඒගොල්ලෝ මවනවා සදනවා. ඉතින් ඒක තුලින් ඒගොල්ලෝ කියනවා මේ තමයි මේ බයිබලයේ කියා තිබෙන දේ මේ සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම ඔබට මතක ඇති කාලයක් විශාල ආందోලනාත්මක විදිහට මේ අන්තර්ජාලය තුල පැතිර ගියා යෙරුසලමේ ආකාශයේ ඉහළින් විශාල හොරණ ශබ්දයක් ඇසෙනවා කියලා. මතකද විශාල ශබ්දයක් ඇහෙනවා දෙවියන් වහන්සේ ස්වර්ග රාජ්‍ය නමස්කාරය පොළවට ඇහෙනවා කියලා. ඉතින් මේ වගේ ගොඩක් වෙලාවට මිනිස්සු විසින් ඇති කරන දේවල් මිනිස්යව නොමග හරින්නට. ඉතින් අපි මේ වචනය හරියාකාර දැන සිටීම හරිම වැදගත් මෙවැනි අවස්ථාවන් වලදී මුලාව නොයන පිණිස. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න එළිදරව් පොතේ අපි 4 වෙනි පරිච්ඡේදයෙන් පසුව මේ ඉගෙන ගන්න කිසිම දෙයක් තාම සිද්ධ වෙලා නැහැ. මොකද මේ දේවල් 4 වෙනි පරිච්ඡේදයෙන් පසුව සිදුවෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සභාව ඔසවා ගැනීමත් සමගයි. අද වෙනතුරු ඔබට කොහෙන් හරි ආරංචි වෙලා තියෙනවද ලෝකේ ඉන්න කිතුණු අතුරුදහන් වුණා කියලා? ලක්ෂ ගණන් බිලියන ගණන් හිටපු ගමන් අතුරුදහන් වෙලා කියලා අපිට ආරංචි වෙලා නැහැ. ඒ කියන්නේ සභාව තාම ඔසවගෙනත් නැහැ. ඔබ මා තාම අත්හැරලත් නැහැ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද මේ මොහොතේ මේ තත්ත්වය වෙනකම් මගේ පුතේ දුවේ ඔබට මට පසුතැවෙන්නේ අපේ ජීවිත හදාගන්න දෙවියන් වහන්සේ තුල අවස්ථාව තිබෙනවා. හලෙලූයා. ඉතින් අපි ඒ අදිස්ථානය ඇතුව මේ පස්සේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය අපි කියවමු. පුතා නැගිටලා හැමෝටම තේරෙන විදිහට ඔබ පුතා ඩිලානේ වචනේ කියවන විට ඔබද ඒ වචනේ බලා ගන්න. ඒ ඔබගේ හදවතට ඔබත් අරගන්න. අපි දෙවියන් වහන්සේගේ වචනේ බලමු. උන්වහන්සේ පස්වෙනි මුද්‍රාව කැඩු කල දෙවියන් වහන්සේගේ වචනේ නිසාද තමුන්දරු සාක්ෂිය නිසාද මරණු ලැබුවන්ගේ ආත්ම පූජාසනයේ යට සිටිනවා දුටෙමි. ඔව් මුද්‍රාව කැඩීම මෙම පදයේ තුල අපි දකිනවා මොනවද වෙන්නේ? පස්වෙනි මුද්‍රාව කැඩු කල දෙවියන් වහන්සේගේ වචනය නිසාද තමන් දරු සාක්ෂිය නිසාද මරණු ලැබුවන්ගේ ආත්ම පූජාසනයේ යට සිටිනවා දුටෙමි. අපි නවතිමු මෙතනින්. මේ පදය බොහෝසෙයින් වරද්දාගත්තා වූ පදයක්. මේ පදයේ සමග බොහෝ වෙලාවට විවිධ මත විවිධ අදහස් අපි දකිනවා මතුවෙනවා. නමුත් මේ දේ තුලින් අපිට ඔබට මට නිවැරදි දේ තෝරා ගන්න ශුද්ධාත්මයන් වහන්සේ මඟ පෙන්වනවා. හලෙලූයා. මෙතන සිටින්නේ කවුද? මෙතන ඉන්නේ වේද සාක්ෂිකාරයෝ. තමන් දරු සාක්ෂිය නිසා මොනවද කරන්නේ? උන් මරණු ලැබූ අය කියලා කියනවා. තමන්ගේ දෙවියන් වහන්සේගේ වචනය නිසාද තමන් දරු සාක්ෂිය නිසාද මරණු ලැබුවන්ගේ ආත්ම. ඒ කියන්නේ වේද සාක්ෂිකාරයෝ තමයි මේ ස්ථානයේ ඉන්නේ. කී දෙනෙක් දන්නවද වේද සාක්ෂිකාරය කියන්නේ කාටද කියලා? දැන් මට පුළුවන් මෙතන දේශනා කරලා යන්න වේද සාක්ෂිකාරයෝ තමයි මෙතන ඉන්නේ කියලා. ඒතර ඔබ දැනගන්න ඕනි වේද සාක්ෂිකාරය කියලා කියන්නේ කිතුණුවෙකුගේ ජීවිතේ නැත්නම් ක්‍රිස්තියානි ඇදහිල්ල තුල කිතුණු ගමන තුල වේද සාක්ෂිකාරය කියලා කියන්නේ කාටද? කවුද දන්නේ? එකිනෙක කියන්න බලන්න කාටද වේද සාක්ෂිකාරය කියලා කියන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ තුල ඉන්නව පරණ ගිවිසුම අලුත් ගිවිසුම ඉන්නව වේද සාක්ෂිකාරයන් ගැන කියන්න බලන්න. එකිනෙක ගැන ස්ටෙෆන්. හලෙලූයා.
ඔව් එතකොට අපි කාටද වේද සාක්ෂිකාරය කියලා කියන්නේ? මොකක්ද වේද සාක්ෂිකාරයගේ ස්වභාවය? මොකක්ද වෙන්න ඕනේද? දෙවියන් වහන්සේ උදෙසා මැරෙනවා කියලා කියන්නේ මොකක්ද? ඔව් දෙවියන් වහන්සේ අතාරින්න කියනවා. ඒත් අතාරින්න. වේද සාක්ෂිකාරය කියලා කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තායින් පසු ඔබට එන බලපෑම් මැදින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අතාරින්න මේ පවුලෙන් වෙන්න පුළුවන්, රජයක් වෙන්නට පුළුවන්, නැත්නම් එක්තරා ප්‍රදේශයක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්නට පුළුවන්. කවුරු නෝ ඔබට කරන බලපෑම මැදියේ ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අතාරින්නේ නැතුව ඒ වචනය නැත්නම් උන්වහන්සේගේ තුල ලැබුවා වූ ඇදහිල්ල විශ්වාසයෙන් මත ඔබේ ජීවිතය ඔබ නැති කරගන්න ලෑස්ති මිනිසයන්ට තමයි වේද සාක්ෂිකාරයෝ කියලා කියන්නේ. එහෙනම් එවැනි අය තමයි මේ ස්ථානයේ දැන් මොනවද කරන්නේ මේ පූජාසනය යට ඉන්නේ. දෙවියන් වහන්සේ උදෙසා මරුණු අය. පරණ ගිවිසුමේ යේසුස් වහන්සේ උදෙසා නැත්නම් දෙවියන් වහන්සේ උදෙසා මරුණු අය, අලුත් ගිවිසුමේ දෙවියන් වහන්සේ උදෙසා මරුණු අය අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනය තුළ අපිට දැක ගන්නට පුළුවන් වේද සාක්ෂිකාරයන් හැටියට ඉන්නවා. සභාව පටන් ගත්ත ගමන්ම ඉස්සෙල්ලාම මැරිච්ච වේද සාක්ෂිකාරයා තමයි ස්තේෆනි. කවුද? සභාව ආරම්භ වුණ අලුත් ගිවිසුමේ ක්‍රියාපති දෙවෙනි පරිච්ඡේදයෙන් ආරම්භ වුණ සභාවේ ප්‍රථම වතාවට බයිබලයේ තුල අලුත් ගිවිසුම තුල වේද සාක්ෂිකාරයෙක් හැටියට මරුණ මනුෂ්‍යයා කවුද කියලා අපි අසනවා නම් ඒ තමයි ස්තේෆන්. හලෙලූයා. ස්තේෆන් ගැන අනර්ග ඉගැන්වීමක් තිබෙනවා. අනර්ග ඉගැන්වීමක්. මෙතෙක් කාලයකට ඔබට හිතා ගන්නවත් බැරි. සේවය කියන්නේ මොන වගේ තරයක ඉන්න ඕන මිනිහෙක්ද? ස්තේෆන් කියන්නේ නිකන් ආහාර කෑම මේසවල වැඩ කරගෙන හිටපු මිනිහෙක්. ඒ මිනිහා දෙවියන් වහන්සේ මොන තරම් උසස් කරාද කියලා හිතා ගන්න බැහැ. නිසා ඔබට මම ස්තේෆන් ගැන ඉදිරියට කතා කරන්න යනවා සබත් දවසක සෙනසුරාදා දවසක කාලය අරගෙන සේවය පුතාම පුංචි සේවයක් ඔබ කරන මොන තරම් දෙවියන් වහන්සේ ඉදිරියේ අනර්ගද කියන එක. අද ගොඩාක් අය ලොකු පනතුරු පස්සේ යන්නට යනවා. නමුත් මේ ස්තේෆන් කියන මිනිසයා දෙවියන් වහන්සේගේ වේද සාක්ෂිකයට ඇරිච්ච මිනිසයා ඒගොල්ලෝ එයා සමග පිලිප් අපි දකිනවා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ රැගෙන ගියා කියනවා. නපුංසකයෙකුට දෙවියන් වහන්සේගේ වචනය ගැන කිව්වා කියනවා. මේ අය ගැන ඔබට යම් දවසක කතා කරන්නට යනවා. හලෙලූයා. ඒ පොරොන්දුව සමග අපි යනවා දෙවියන් වහන්සේගේ නැත්නම් යේසුස් වහන්සේගේ හිටිය ගෝලියෝ 12 දෙනෙක්. යුදාස් අරුණු කොට අනිත් ගෝලියෝ 11 දෙනාම වේද සාක්ෂිකාරයන් හැටියට තමයි මැරුණේ. අපි අහලා තියෙනවා යෝහන් තුමා එළිදරව් පොත ලියුවා වූ ඔහු මැරුණේ වයසට ගිහිල්ලා දත් හැලිලා ලොම් හැලිලා කියලා. නමුත් මෑත කාලේදී සොයාගෙන තිබෙනවා මොකද යෝහන් තුමා මැරුණේ කොහොමද කියලා කිසිම සටහනක් සදානක් හොයාගන්න බැරි වෙලා තිබුණා. ඒ නිසා ඔහු නිකන් වයසට ගිහින් මැරෙන්නේ නැති කියලා බොහෝ වෙලාවට වේද පඬිතුයන් විශ්වාස කරා. නමුත් මෑතකදී ඔවුන් කළා යම් පරීක්ෂණ වලින් දැනගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඔහු පත්මෝස් දූපතේ සිටින විට ඔබ දන්නවා මේ එළිදරව් පොත ලියවා වූ යෝහන් තුමාව මේ වෙනකොට ඔවුන් මොනවද රෝම අධිරාජ්‍ය විසින් ඔහු පත්මෝස් නම් දූපතට යවලා තිබුණා. ඒ පත්මෝස් නම් දූපතට යවන්න කලින් ඔහුව උතුරන තෙල් හැලියකට දාලා ඔහුව මරන්න උත්සාහ කරා. ඔබ පොඩ්ඩක් හිතලා බලන්න මොනතරම් පීඩනයක වේදනාවක මේ වයසකට ගියා මිනිස්සයා ඉන්නේ නැද්ද කියලා මේ දේව වචනේ සඳහා උදෙසා උලරුව සාක්ෂි උදෙසා උතුරන තෙල් හැලියකට ඔහුව දැම්මා කියනවා. නමුත් ඔහු මැරුණ නැතිකොට ඔහු පත්මෝස් නම් දූපතට ඇරියා කියලා කියනවා. මේ පත්මෝස් නම් දූපතේ ඔහු ඉන්නකොට තමයි දෙවියන් වහන්සේ මේ අනර්ග එළිදරව්ව යෝහන්ට ලබා දෙන්නේ. මේ එළිදරව් පොත අධ්‍යයනයේදී ඔබගේ කන් මගේ යෝහන්ට මගේ කන් වෙන්නට ඕනි. එළිදරව් පොත අධ්‍යයනයේදී යෝහන්තුමාගේ ඇස් ඔබගේ ඇස් වෙන්නට ඕනි. එහෙම නැත්නම් මේක අපිට තේරුම් ගන්න බෑ. ඇයි මේ යෝහන්තුමා මේ පොත ලියන්නේ වසර 2000කට ඉස්සර වෙලා. ඒ කාලේ අද වගේ නවීකරණය වෙලා තිබුණේ නැහැ. ඒ කාලේ මේ වගේ ෆෑන් තිබුණේ නැහැ, ලයිට් තිබුණේ නැහැ, ශබ්ද විකාශන යන්ත්‍ර තිබුණේ නැහැ. එතකොට අපි දැක්කේ නැහැ යුවන් යානා තිබුණේ නැහැ. අපිට අද තිබෙන බොහෝ දේවල් තිබුණේ නැහැ. එතකොට දෙවියන් වහන්සේ ඔහුට පෙන්නන දේවල් ඔහුගේ කාලේදී ඔහු දැකපු දේවල් වලට සාපේක්ෂව තමයි ඔහු ලියන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනි ඔහුගේ කන් වලින් ඔහුට ඇසුන දේවල් ඔහු දැකපු දේවල් තමයි ඔහු ලියන්නේ. එතකොට අපි මේ පොත අධ්‍යයනය කරනකොට ඔහුගේ කන් සහ ඔහුගේ ඇස් සහිතව තමයි අපි මේ පොත අධ්‍යයනය කරන්නට ඕනි. එහෙම නැත්නම් අපි ඉන්න යුගයේ
අපිට තිබෙනා වූ මේ තිබෙන සම්පත් සමග අපි මේ පොත අධ්‍යයනය කරන්න ගියොත් අපි අසාර්ථක වෙනවා. ඒ තුලින් අපිට වැරදි දේව ධර්ම පිළියට එන්න යනවා. ඒ මොනද අපි වැරදි දේ දේශනා කරන මිනිස්සෙක් වෙන්න යනවා. ඒ නිසා හරිම වැදගත් අපි මේ දේවල් ඒක ඒ වෙලාවේ තිබුණ දේවල් එක්ක සංසන්දනය කරමින් ඉගෙන ගැනීම. ඉතින් මේ යෝහන් තුමාව පත්මෝස් දූපතින් පසු කාලෙම ගෙනලා ඔහුගේ හිස ගසලා මරලා දැම්මා කියලා සඳහන් වෙලා තිබෙනවා කියලා කියනවා. එතකොට මේ ගෝලියෝ 11 දෙනාම කොහොමද මරුනේ? වේද සාක්ෂිකාරයන් හැටියට. අපි දකිනවා පාවුල තුමාව රෝමේදී ඔහුගේ හිස ගසා මරා දැම්මා. එතකොට අපි දකිනවා පේත්‍රුස්ව රෝමේදී ඔහුව කුරුසපත් කරලා මරනකොට පේත්‍රුස් කියනවා අපි දන්නවා පේත්‍රුස් කියන උනන්දුවා කියලා. හැම දෙයකම පැනලා කතා කරන කෙනෙක්. ඔහු කියනවා උඹලා මාව කුරුසේ යන ගහපල්ලා. නමුත් මාව මගේ ස්වාමීන් වහන්සේ මගේ යේසුස් වහන්සේ කුරුසේ යන ගැහුවා වගේ යන ගහන්න එපා. මාව මගේ ඔළුව බිමට තිය යටට දාලා කකුල් දෙක උඩට තියන යන ගහපල්ලා. අනිත් අතට මගේ ස්වාමීන් වහන්සේ කුරුසේ යන ගැහුවා වගේ මාව යන ගහන්න එපා. බලන්න මොනතරම් නිර්භීතකමක්ද කියලා. මැරෙන්නේ යන්නේ ස්වාමීන් වහන්සේ නිසා. නමුත් මැරෙන්නේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කුරුසේ යන ගහපු දෙයක් නෙමෙයි. අනිත් විදියට යන ගහපල්ලා. ඒ කුරුසේ යන ගහන්න ගියේ මිනිස්සු යේසුස් වහන්සේ නිසා මේ මිනිස්සු මරණ මිනිස්සු මොනතරම් ලැජ්ජාවකටපත් වෙන්නේ නැද්ද මේ සාක්ෂි ඉදිරියේ. හලෙලූයා. මරණයට කිතුනුවා බය නැහැ පුතිජුනේ. මරණය කියලා කියන්නේ කිතුනුවාගේ ජීවිතයේ ජයග්‍රහණය. හලෙලූයා. මේ පොළවේ ඇස් වැසෙනකොට ඔබ වේද සාක්ෂිකාරයෙකු හැටියට ඔබගේ ඇස් ඇරෙන්න යන්නේ දේව පාමුලයි. හලෙලූයා. ඒ නිශ්චිත භාවය හැම කිතුනුවෙක් තුළ තිබෙන්න ඕනි. මරණය දැකලා බියගුළු වෙලා යේසුස් වහන්සේව පාවා දීලා යන මිනිසෙක් වෙන්නේ නැතුව දෙවියන් වහන්සේ තමන්ගේම අවශ්‍යතාවයන් උදෙසා යේසුස් වහන්සේව පාවා දෙන මිනිසෙක් නොවි. අපි දැනගන්න ඕනේ අපිට පුදුම නිසංගකාවක් තියෙන්න. මේ පොළවේ මොන විදිහටයි තෙල් කටානම ගොබන හරි වෙඩි තියන හරි ඔළුවට වෙඩි තියන හරි කටට වෙඩි තියන හරි දූෂණය කරලා හරි කපන හරි පුච්චන හරි කොහොම මරුවත් ඒක ඔබගේ ශරීරයෙන් ඔබගේ ප්‍රාණයෙන් ඉක්මනකම් විතරයි ඔබේ වේදනාව විඳින්නේ. එතනින් පස්සේ සදා කාලෙට ඔබ දෙවියන් වහන්සේගේ පාමුල ඉන්නට යනවා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා නුඹලාගේ ආත්මද ප්‍රාණද විනාශ කරන්න පුළුවන් වුණා වූ දෙවියන් වහන්සේට බය වෙලා නුඹලාගේ ශරීරය නසන්න පුළුවන් වුණා වයට බය වෙන්න එපා කියලා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් අපි දකිනවා මේ වගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යාකෝබ්ගේ බෙල්ල කපලා මරලා දානවා. තෝමස්ව මැඩ්‍රාස් වල චෙන්නයි වලදී ඔහු හෙල්ලවයි නැත්නම් හීවලින් යනලා ඔහු මරණයටපත් කරනවා. මේ වගේ යේසුස් වහන්සේගේ හැම ගෝලයක්ම ඊටාම භයානක ලෙස ක්‍රූරතර ලෙස ඔබේ සාක්ෂිකාරයන් හැටියට මරණයටපත් වුණා. අද කාලේ වර්තමානයේ ශ්‍රී ලංකා දේශය තුල අපි දකිනවා තිස්ස මහරාමේ පාසල් ලයනල් කියන දේවදාසියාව මරලා දැම්මා. එතකොට අපි දකිනවා සිස්ටර් ශිරෝමිගේ ස්වාම පුරුෂයා දේවදාසියෙක් ඔහු වෙඩි තියලා මරලා දැම්මා. එතකොට මට මතකයි අප්පා කියලා තියෙනවා අම්පාරේ යම් කිසි දේවදාසියෙක් මට මතක නැහැ යම් කිසි දේව මෙහෙකට උන් යන්න හිටපු වෙලාවේ ඔහුට වෙඩි තියලා මරලා දැම්මා කියලා. ඒ දේව මෙහෙට සහභාගී වෙලා ඉන්න වෙලාවේ එදා අප්පා එතන ඉඳලා වෙඩි කන්න ඕන වෙලාවේ යා යන්න ප්‍රමාද වුන නිසා අර දේවදාසයා ස්ථානයේදී මරණයටපත් වුණා. ඉතින් මේ වගේ බොහෝ අය අපි ඔබ මම නොදැන සිටියට බොහෝ අය මරණයටපත් වෙමින් සිටිනවා. ඒ වගේම වේද සාක්ෂිකාරයෙක් හැටියට මරණයටපත් වෙනුනේ නැතත් අද බොහෝ කිතුණු බොහෝ දේවදාසයෝ අපි දකිනවා ශ්‍රී ලංකා දේශයේ වේවා ලෝකේ පුරා වේවා අවුන් දැඩි පීඩනයට අසු වෙලා දැඩි පීඩාවන් තුලින් යනවා අය ඉන්නවා. දෙවියන් වහන්සේගේ නාමයේ ඔවුන් දරාගෙන ඔවුන්ගේ ශාක්ෂිය නිසා අද පීඩා විඳින බොහෝ මිනිසයන් ඉන්නවා අපි දකිනවා. ඉතින් මේ යෝහන් ලියපු එළිදරව් පොත තුල යෝහන් නිකම්ම මැරුණේ නැහැ. ඔහුවත් මරණයට පත් කරලා මරලා දැම්මා කියලා අපි දකිනවා. එතකොට ඔබට මතක ඇති 1990 ගණන් වල ඔරිසාවල එක්තරා ඕස්ට්‍රේලියානු වෙන්නට ඕනි යුවලක් ඔවුන්ගේ දරුවන් තිදෙනා සමග ඔවුන් සේවයට ගිහිල්ලා හිටියා. වෛශ්‍යකම් කරලා ගැප් ගන්නව දරුවන් පල්ලි වලට කෝවිල් වලට අතහැරලා දාලා යනකොට නැත්නම් ලාදුරු රෝගීන්ව ඒඩ්ස් රෝගීන් කියලා සමාජ විසින් කොන් කරලා අයින් කරලා ගම්මාන පිටින් පැත්තකට දාලා තිබෙන සෙනඟකට මොවුන් ගිහිල්ලා බහැලා සේවය කරා. ඒ වගේ අනිස් ලෙස ගැප් ගන්නවා දරුවෝ ඒගොල්ලෝ අරන් බලාගත්තා. මේක තමයි උන් කරපු යහපත යේසුස් වහන්සේගේ නාමයෙන්.
ඒ නාදුරු රෝගීන් කියලා අයින් කරලා තිබෙන සෙනගව මොවුන් අරන් තුවාල සනීප කරලා බෙහෙත් දාලා ඔවුන්ට ජීවිතයක් දීලා කන්න දීලා බොන්න දීලා ඔවුන්ට ස්වයන් රැකියාවන් උගන්වලා ඒ සෙනගව මනුෂ්‍යයන් ලෙස සිට ගන්නවා. අද වස්ත්‍රයක් නැතුව හිටපු මිනිසුන්ට වස්ත්‍රය දෙවුවා. මොනවද කරේ දන්නවද ඔරිසාවේ මිනිස්සු? මේ පියාට පුතුන් දෙදෙනෙක් හිටිය මුණු මේ නිවුන් දරුවන් මොවුන් ළමන්ගේ වහනේ ගමන් කරනකොට පිරිසක් ඇවිල්ලා යම්කිසි ආගමික නිකායකට සම්බන්ධ පිරිසක් ඇවිල්ලා මේ වහනේ වට කරලා පෙට්‍රල් දාලා ඔවුන් ඇතුළේ එනකොට පණ පිටින් ඔවුන්ව ගිනි තිබ්බා. ඒ තාත්තට මොනතරම් වේදනාවක් දැනෙන්නේ නැද්ද කියලා හිතලා බලන්න. තමන්ගේ දරුවන් දෙදෙනා පිටිපස්සේ වහනේ ගිනි ගන්නකොට කෑ ගහන්න නැති තාත්තේ අපිව පිච්චෙනවා අපිව බේර ගන්න කියලා. ඒ තාත්තට කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. වහනේ දොර අරගෙන එළියට යන්න පුළුවන් කමක් නැහැ. වටේම පොළු අරගෙන පෙට්‍රල් දාලා ගිනි පන්දන් අරගෙන මොකක් කරපු නිසාද? මම අහන්නේ මොකක් කරපු නිසාද? ලෝකේ ඉල්ලනවා යහපත ඉල්ලනවා යුද්ධ නතර කරන්න කියලා ඉල්ලනවා. නමුත් ඒ ඉල්ලන මිනිස්සුම අද මිනිස්යන් මරන්නට මම දැක්ක ඊයේ යම්කිසි දෙයක්. ඩොලර් එකකට වඩා අඩු ආදායමක් ලබන මිනිස්සෙක්ව මරන්න ඩොලර් ලක්ෂ 100ක් වටිනා ගුවන් යානයක ඩොලර් ලක්ෂයක් වටිනා බෝම්බයක් අරගෙන යුක්‍රේනයට යනවා. ඩොලර් එකකට වඩා අඩු ආදායමක් ලබන අන්ත අසරණ දුගී වෙච්ච මිනිස්සෙක් මරන්න ඩොලර් ලක්ෂ 100ක් වටිනා ගුවන් යානයකින් ඩොලර් ලක්ෂයක් වටිනා බෝම්බයක් අරගෙන ගිහිලා දාලා කාවද මරන්නේ? කාවද විනාශ කරන්නේ? ඩොලර් එකකට වඩා අඩු ආදායමක් ලබන අන්ත අසරණ වෙච්ච මිනිස්සෙක් මරන්න තමයි අද යන්නේ. අද අපි බෝම්බ වලින් මිනිස්සුන්ට ගහන්න නැතුව ඇති, තුවාක්කු අරන් වෙඩි තියන්න නැතුව ඇති, කඩු මුගුරු අරන් ගිහලා ඔබ කපන්න නැතුව ඇති. නමුත් යහපත කරන මිනිස්යාට විරුද්ධව අද ලෝකේ ඉන්නවා. කිතුනවා කියලා කියන්නේ කොතනවත් කාගේවත් දෙයක් කඩාගෙන වඩාගෙන කාපු මිනිස්සෙක් නෙමෙයි. කොයිද කිතුනවා? එහෙම කිතුනෝ කියා ගන්න උන් ඉන්නවා. කිතුරුවන්ගේ නාමයෙන් නින්දා කරන අය ඉන්නවා. ඒක තමන්ගේ ව්‍යාපාරය කරගත්ත අය ඉන්නවා. මම නෑ කියන්නේ එවැනි අය ඉන්නවා. මිනිස්සු රවටලා දෙවියන් වහන්සේගේ වචනේ කිව්වා නුඹලා නොමිලේ ලබාගත දේ නොමිලේ දීපන්. තෙල් ටික විකුණගෙන කන, බයිබලේ විකුණගෙන කන, බයිබලේ යාචාව විකුණගෙන කන, විවිධ විකුණගෙන කන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ කිතුරුවෝ නෙමෙයි. දෙවියන් වහන්සේගේ නාමයෙන් ආපු මුදලාලිලා. ඒ නිසා අද මොනවද කරන්නේ? මිනිස්සු හැමෝටම එකෙන් බෙදන්න පටන් ගන්න තිබෙනවා. නමුත් කිතුරුවා කියන මිනිසයා දෙන මිනිසෙක් මිසක ගන්න කෙනෙක් නෙමෙයි. ඒ තමයි කිතුරුවාගේ සැබෑ ස්වභාවය. හලෙලූයා. ඔබ මායිතන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා පුතේ. හැමතිස්සෙම ඔබට මට දෙවියන් වහන්සේ තුල සතුටු වෙන්නට කාරණයක් තිබෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේට මහිමය වේවා. ඉතින් මේ විදියට වේද සාක්ෂිකාරය අපි දකිනවා. එදා පටන් අද වෙනතුරුම සිටිනවා. මේ විදිහට මරණයට පත් වෙන මිනිසයන් අනන්ත ප්‍රමාණයි. ඒ ඔරිසියාවේ මරුණ ඒ පියාගේ නැත්නම් ඒ දරු දෙදෙනාගේ පවවද දකිනකොට ඔවුන්ගේ අලු ටික විතරයි. ඒ වහනේ ගිනි අරගෙන දැවිලා ඔවුන්ගේ අලු ටික විතරයි. එහෙම මේක ඇතුලේ තිබිලා තියෙන කර වෙච්ච ඒ මරණ තුන පමණයි. ඔහුගේ භාර්යාවගෙන් ගිහිල්ලා අහන එක්තරා මාධ්‍යවේදියෙක් ඔබට මේ මරණය සම්බන්ධ මොනවද කියන්න තිබෙන්නේ? ඔබට පුළුවන් අධිකරණයට ගිහිල්ලා මේ සෙනගට විරුද්ධව ඔබට යුද්ධයේ ඉඳලා සිටින්න. ඇයි කියනවා? මම ඔවුන්ට සමාව දෙනවා. මගේ ස්වාම පුරුෂයාවන් මගේ කුඩා පුතුන් දෙදෙනාවන් මරලා දැම්මා වූ මේ මිනිසයාට මම සමාව දෙනවා. මොකද මම දේව මිනිසෙක්. මම දේව දරුවෙක්. දානුවන් දීම දෙවියන් වහන්සේට අයිති. ඒක මට අයිති නෑ. ඒක දෙවියන් වහන්සේගේ අධිකරණයේදී වෙන දෙයක්. මට පුළුවන්කම තියෙනවා සමාව දෙන්න. හalleluya. මේ තමයි පුතේ කිතුනෝ. මේ තමයි වේද සාක්ෂිකාරයෝ. මේ තමයි සැබෑ කිතුනෝ. එදත් ඒ වගේ අදත් ඒ වගේ අදත් එවැනි මිනිස්සු මේ පොළවේ ඉන්නවා. හalleluya. එතකොට අපි දකිනවා මේ වේද සාක්ෂිකාරයන් හැටියට මැරිච්ච මිනිස්සු මොනවද කරන්නේ මේ පූජාසනයේ යට ඉඳලා? ඔවුන් මොනවා කියලාද කෑ ගහන්නේ? ඔව්හු අවෝ ස්වාමීනි. සුද්ධ වූ සැබෑ වූ තැනන් වහන්සේ ඔබ පොළොවේ වසන්නන් විනිශ්චය නොකොට අපේ ලේඛන වලට සුදුසු විපාක නොදී කොපමණ කල් ප්‍රමාද වන්නේදයි මහත් ශබ්දයකින් මොරගසා කීවෝය. ඔව් දැන් මේගොල්ලෝ කෑ ගහලා අහනවා ස්වාමීනි කවද්ද අපිට යුක්ති ඉෂ්ට කරන්නේ?
ඔබ වහන්සේ මෙච්චර කාලයක් ඇයි නිහඬව ඉන්නේ? දැන් ගොඩාක් අය හිතන දෙයක් තමයි සමහර මේ අතර හිතනවා මෙතන ඉන්න වේද සාක්ෂිකාරයෝ මේ මරුණා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ මරුණා වූ නැත්නම් මේ සභාව ඔසවා ගැනීමට ප්‍රථම මරුණා වූ වේද සාක්ෂිකාරයන් තමයි මේ ස්ථානයේ ඉඳලා දැන් මම ඔබට ලිස්ට් එකක් කියාගෙන ආවනේ ICS ලා මරපු අය නැත්නම් වෙන ආගමික සංවිධාන වලින් මරපු අය වෙන පවුල් වලින් මරපු අය විවිධ ආකාරයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය උදෙසා වචනේ නිසා මරුණ අය තමයි මේ ස්ථානයේ ඉන්නේ කියලා. හැබැයි මේක සිද්ධ වෙන්නේ මොන වෙලාවෙද කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. මේකේ හරි අර්ථය අපි අරගන්න නම් මේක සිද්ධ වෙන්නේ කුමන අවස්ථාවේදීද? මේක සිද්ධ වෙන්නේ සභාව ඔසවා ගනු ලැබුවායින් පස්සේ. සභාව ඔසවා ගැනීමෙන් පස්සේ සිදුවෙන සිදුවීමක් තුළ සභාව ඔසවා ගන්න ප්‍රථමයෙන් මරුණ වේද සාක්ෂිකාරයෝ මෙතන ඉන්න බෑ. ඇයි? ඔවුන් මේ සභාව ඔසවා ගැනීමත් සමගම කොහාටද යන්නේ? ඔවුන් කොහෙද යන්නේ? ස්වර්ගයට යන්නට යනවා. අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ සභාව ඔසවා ගන්නකොට ප්‍රථමයෙන්ම මලාහු නැගිටිනවා කියලා තෙසලෝනික පොතේ කතා කරනකොට පාවුලතුමා කතා කරනවා. ප්‍රථමයෙන්ම සභාව ඔසව ගන්න කලින් මලාහු නැගිටීම් යනවා. ඊට පස්සේ අපි ඔවුන් සමග එකතු වෙලා ස්වර්ගයට යන්න යනවා කියලා. එහෙනම් මේ ස්ථානයේ ඉන්න අය මේ කාලේ මැරිච්ච අය නෙවෙයි. එහෙනම් සභාව ඔසවා ගැනීමට පස්සේ මොකද්ද මෙතන කියන්නේ? මේගොල්ලෝ ඉන්නේ කොතනද පුතා? මෙයාලා ඉන්න ස්ථානය මොකක්ද? මේගොල්ලෝ ඉන්නේ පූජාසනයක් යට නේද? ඒගොල්ලෝ ඉන්නේ පූජාසනයට. එතකොට පූජාසනයක් තියෙන්නේ කොහෙද? ස්වර්ගයේ පූජාසනයක් තියෙයිද? ස්වර්ගයේ පූජාසනයක් තියෙන්න ඕනිද? ඇයි ස්වර්ගයේ පූජාසනයක් තියෙන්නේ මොකටද? ඉස්සර ඉඳලා බලන්න ඇයි පූජාසනයක්? දෙවියන් වහන්සේ ඇයි පූජාසනයක් ඇති කරන්න කිව්වේ? පූජාසනේ මොනවද කරන්න කිව්වේ? පූජාසනේ නමස්කාර කරන්න කියලාද කිව්වේ? පූජාසනේ තියෙන්නේ මොකටද? පූජා කරන්න. පූජාවල් කරන්නේ ඇයි? මොකක් උදෙසාද පූජාවල් කරන්නේ? පාපයට. බයම් කිසි පාපයක් කරාම පරණ කිව්සුමට යනකොට පූජාසනේ කිව්වා. මේ මං ඉන්නේ පූල් ෆිට් එක පිටිපස්ස නෙමෙයි. මේක පිටිපස්ස ඉඳලා අපි කරන්නේ නමස්කාර. මේක ඊට කවුරුත් බැටළු මරන්නේ නැහැ නේ අපිනේ. පරිවිය කරලා පූජා කරන්නේ නැහැ නේ අපි මෙතන. එතකොට පරණ කිව්සුමේ අපි පූජාසනේ ගිහිලා බැලුවම පූජාසනේ කරන්නේ පූජාවන්. එක තමන්ගේ පාපය ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ ඇවිල්ලා කියනවා. තමන්ගේ වත්කමේ හැටියට යම්කිසි සතෙක්ව පූජා කරන එක තමයි පූජාසනයේදී කරන්නේ. දැන් මේ ඔක්කොම පොළවේදී කරන ක්‍රියාවල්. දැන් අපි දකිනවා ස්වර්ගයේ මේ සෙනඟ ගියායින් පස්සේ ස්වර්ගයේ පූජාසනයක් ඕනිද? ඇයි ස්වර්ගයට කියලා පව් කර එහෙත් බැටළුව ආරක් එළුව කුරුල්ලෝ ඇති කරලා එහෙත් ගිහිලා පූජාවල් කරලා පාපනාසන පූජාවක් යේසුස් වහන්සේත් කරන්න ඕනිද? නෑ. ඒ සේරම අවසానයි ස්වර්ගයේ පූජාසනයක් නෑ. පූජාසනේ තිබෙන්නේ කොහෙද? පොළවේ. පූජාසනේ තියන්නේ කොහෙද? යෙරුසලමේ. යෙරුසලමේ නැවත වතාවක් පූජාසනේ ගොඩනගනු ලබනවා. දැනට නෑ. නමුත් ඉදිරියේදී පූජාසනේ ගොඩනගනු ලබන්නට යනවා. යෙරුසලමේ නැවත දේවමාලිගාව ගොඩනගනු ලබන්නට යනවා. යෙරුසලමේ ඉන්නව නැත්නම් ඊශ්‍රායලයේ ඉන්න සෙනඟ නැවත වතාවක් පූජාවන් කරන්නට යනවා. දේවමාලිගාවට යනවා. පරණ කිව්සුමේ තිබුණා වූ සෑම වත් පිළිවෙතක්ම ඔවුන් මේ දේවමාලිගාවේ කරන්නට යනවා. ඒ කරන්න අවශ්‍ය සියල්ල සූදානම් වෙලා ඉවරයි. දේවමාලිගාව හදලා ඉවර කරන්න ඔවුන්ට පුළුවන් පැය 10යි. සාලමෝන් රජතුමා අවුරුදු 7ක් තිස්සේ හදපු දේවමාලිගාව ඊශ්‍රායලයට පුළුවන්කම තිබෙනවලු මේ ඒගොල්ලන්ගේ තියෙන අලුත්ම ටෙක්නොලොජි එක යූස් කරලා පැය 10යි ඒ දේවමාලිගාව හදලා ඉවර කරන්න. හිතලා බලන්න ඔබ මම දේව මෙහෙට ඇවිල්ලා රාය 9ට විතර ගෙදර යනවා. අපි නිදා ගන්නවා. අපි නිදාගෙන උදේ නැගිටලා බලනකොට යෙරුසලමේ දේවමාලිගාව හදලා කියලා ප්‍රවෘත්ති වලට කියනවා. ඔබ මා දන්නේ නැතිව දේවමාලිගාවේ කරායකින් ගොඩ නැගෙන්න යනවා. ඒට අවශ්‍ය කරන පූජකරු ලෑස්ති වෙලා ඉවරයි. දේවමාලිගාවේ භාණ්ඩ ලෑස්ති වෙලා ඉවරයි. හැම දෙයක්ම කියලා සෙට් කරන්න විතරයි තියෙන්නේ. සියල්ල සූදානම් වෙලා ඉවරයි. ඒ නිසා මේ පූජාසනය මොනවාද කරන්න යන්නේ? ඊශ්‍රායල දේශයේ ගොඩනගනු ලබනවා.
යුදෙව්වන්ට නැවත ඔවුන්ගේ පූජාවල ඔප්පු කරන්නට ලැබෙනවා. දැන් හොයාගෙන නැති, තාමත් හොයාගත්තේ නැති ගිවිසුම් පෙට්ටිය. ඊටාම මූලික ස්ථානයක් හොවන යුදෙව්වන්ගේ ඒ ගිවිසුම් පෙට්ටිය සොයා ගනු ලබන්නට යනවා. එතකොට ඒක කොහෙද තියෙනවා? යුදේව මාලිගාව ගොඩනැගුවෙන් පස්සේ ඒක ඒගොල්ලෝ දන්නවා තියෙන තැන. ඊශ්වරය දන්නවා කොහෙද තියෙන්නේ කියලා. දේව මාලිගාව ගොඩනැගුවෙන් පස්සේ ඔවුන් ගෙනල්ලා ඒක අතිශුද්ධ ස්ථානයේ තියන්නට යනවා. හලෙලූයා. එතකොට මේ හැමදේම ලෑස්ති වෙලා තිබෙනවා යෙරුසලමේ නැවත දේව මාලිගාව ගොඩනගනු ලබනවා. ආමෙන් කියමුද? හලෙලූයා. ඒ කියන්නේ මේ ආත්මෙ ඉන්නේ කොහෙද? මේ ආත්ම කොහේ ඉඳලාද කෑ ගහන්නේ? යෙරුසලමේ පූජාසන යට. මම දන්නේ දෙවියන් වහන්සේ පූජාසන යට කාමර හදලා දෙයිද, කුඩාරමක් ගහලා දෙයිද මේ ආත්ම වලට ඉන්නේ කියලා. කොහොම හරි ඒගොල්ලෝ ඉන්නේ පූජාසනේ යට කියලා විතරක් අපිට මේ පදය සඳහන් කරනවා. එතකොට වේද සාංශිකාරයන් හැටියට මැරෙන මේගොල්ලෝ මේ පූජාසනේ යට ඉඳලා කෑ ගහනවා. එතකොට මේ මෙතන ඉන්නේ සභාව ඔසවා ගන්නට කලින් හිටපු වේද සාංශිකාරයෝ නෙමෙයි. මන්ද සභාව මේ වෙනකොට මේ සිදුවීම සිදු වෙනකොට ඔසවගෙන ඉවරයි. එහෙනම් කවුද මෙතන ඉන්නේ? ඒක අපිට වැදගත් නෙමෙයිද? මෙච්චර කාලෙකට මැරිච්ච වේද සාක්ෂිකාරයෝ නෙවෙයි නම් ඉන්නේ. මෙතන ඉන්නේ කවුද? මොන වේද සාක්ෂිකාරයෝද? කොට්ටාශ දෙකක් ඉන්නවා මෙතන. පළවෙනි කොට්ටාශය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ දෙවියන් වහන්සේ හැටියට පිළිගත්තා වූ කිතුරුව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ගැලුම්කාරයන් හැටියට පිළි අරගෙන හරි විදියට ක්‍රිස්තියානි ජීවිතේ ජීවත් උනේ නැති කිතුරුව. එන්නම් වාලේ සභාවට එන, යන්නම් වාලේ යන, යාචනා කරන්නම් වාලේ යාචනා කරන, බයිබලේ කියවන්නම් වාලේ කියවන, ඔහි එහෙටත් නැති මෙහෙටත් නැති සුදී ජීවත් වෙන ක්‍රිස්තියානි කාරයෝ. පළවෙනි කොටාශය. සෙල්ලක්කාර කිතුරු ජීවිතය. සභාවේ පාවුලතුමා කියනවා උඹලාගේ සභාව එකතු වීම රැස්වීම අත්හරින්න එපා. සභාව එකට එකතු වෙලා එන එක අත්හරින්න එපා උඹලා. කොරෝනා වෙච්චාවේ ලොක්ඩවුන් ආපුවාවේ එහෙම එතකොට උඹලා ඉන්ටර්නෙට් එකේ දේශනා අහපලා කමක් නැහැ. ඒවා අරපු ගමන් දුවගෙන මරෙන්න දේව සභාවට. සභාවේ රැස්වීම සුළු කරන්න එපා. නමුත් මේව සුළු කරන කිතුරුවෝ දේව වචනේ සුළු කරන සිදෙන කිතුරුවෝ මොනවද වෙන්නේ යන්නේ? ඔවුන් අත්හැරෙන්න යනවා. ඔවුන් එන්නේ දවසේ දෙවියන් වහන්සේ આવත් මොකද වෙන්නේ යන්නේ? දෙවියන් වහන්සේ තුල ඉන්න මොන දවසක හිටියේ නැත්නම් මොකද වෙන්නේ යන්නේ? අත්හැරෙන්න යනවා. මෙවැනි කිතුරුවෝ තමයි මෙතන යන්නේ. තව කොටාශයක් ඉන්නවා. හරිම නිහඬව දෙවියන් වහන්සේ ගෘහයට එනවා. කවුද ආවේ නැත්තේ මට වැඩක් නැහැ. මම යන්නේ. මගේ ස්වාමීන් වහන්සේගේ ගෘහයට. මගේ දෙවියන් වහන්සේ මට කියලා තියෙනවා. දෙවියන් වහන්සේ ගෘහයට හොඳට නමස්කාර කරනවා. හොඳට ප්‍රශංසා කරනවා. හොඳට වචනය කියවනවා. හොඳ යාචනා කාලෙක ඉන්නවා. හොඳට ආත්මයෙන් පූර්ණ වෙලා ඉන්නවා. හැම තිස්සෙම දේව වචනේ කියන පුළුවන් විදිහට මිනිස්යන්ට උදව් උපකාර කරගන්නවා. දේව වචනේ 10 කොටස දුටු වන්රු දෙනවා. දැන් 10 කොටස ගැන මම කියන්නේ දෙන්නේ නැහැ. මට වැඩක් නැහැ. මම කියන්නේ කිදුරුවෙක්ගේ ස්වභාවය ගැන. මොකද මම ඔය ගැන කතා කරන්නම බයයි. ඕගොල්ලන්ට නෙවෙයි මම කියන්නේ. දේවයන් වහන්සේ ප්‍රශංසාවේ ඔබ හැමෝගෙම අධික වෙලා තියෙනවා. මම කියන්නේ එවැනි කිතුරුවෝ ඉන්නවා. එවැනි අය මොනවද වෙන්නේ? සයිලන්ස් එකේ සද්දයක් නැතුව දේවයන් වහන්සේගේ පැමිණීමේදී ටින්ගාලකට යනවා. අර දෙවෙනි කොටස අධාරිච්ච කොටස හොඳ ආකාරයෙන්ම දන්නවා. තමන් අත්හැරුණු බව. තමන් අසුරු දේශනාවලට අනුව ජීවත් නොවිච්ච බව හොඳ ආකාරයෙන්ම දන්නවා. මේ කිතුනෝ දන්නවා මට තියෙන එකම අවස්ථාව මෙතනින් පස්සේ එහෙනම් මම මේ යක්ෂයාගේ මුද්‍රාව නොගෙන සිටීමයි. මේ ලාංඡනය නොගෙන සිටීමයි. ඒක ගත්තොත් මං ඉවරයි කියලා මේ අතහැරෙන පිස්සු නකාගෙන හිටපු ක්‍රිස්තියානි කාර්යය දන්නවා. දැන් මට තියෙන්නේ මේ chance එක විතරයි. ඇයි සභාව ගිහිල්ලා මනමාලි වෙලා ගිහිල්ලා දෙවියන් වහන්සේගේ මම අතහැරලා ඇත්තටම මගේ දුවේ පුතේ මට තේරෙන්නේ නැහැ.
මේක ඔබට මොන තරම් දැනෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. හැම දවසකම මගේ ජීවිතේ මම කල්පනා කරලා බලනවා. බැරි වෙලාවක් අපි යාචනා කරලා ඇඳට ගිහලා නිදාගෙන උදේ මම නැගිටලා බලනකොට මගේ මහත්තයා ඇඳේ නැත්තම් වැඩට ගිහිල්ලා නැත්තම් ඇඳුම් ටික ඔක්කොම තියෙනවා නම් බෑග් ටිකක් තියෙනවා නම් නිදාගත්ත ඇඳුම් ටික විතරක් ඇඳේ තියනවා මිනිහා නැත්තම් අනේ ස්වාමිනේ මම අතෑරිලා මම කොහේ කියලා දුවන්නද මගේ මහත්තයා මං ආයේ කොහොම මගේ ළඟට ගෙන්න ගන්නද මම කොහොම එයා ළඟට යන්නද දුවගෙන ගිහිල්ලා බලන කාමරේ ළමයි ටික නැහැ මොනොත් දාලා ගිහිල්ලා ස්වර්ගයට මට මොනව වෙයිද මම කොහෙද දුවන්න යන්නේ දෙවියන් වහන්සේ මට උපකාර කරන්න දෙවියන් වහන්සේ නෑ සුදාත්මිනී මට මඟ පෙන්වන්න සුදාත්මයන් වහන්සේ නෑ පියාණන් වහන්සේ මට උදව් කරන්න පියාණන් වහන්සේ නෑ දුවගෙන කියලා ක්‍රිස්තියානි කාරවල කියන්න අනේ බ්‍රදර් සිස්ටර් පාස්ටර් මං වෙනුවෙන් යාචනා කරන්න ඒගොල්ලෝ නෑ කවුද ඉන්නේ මං වගේම අතහැරිච්ච සෙට් එකක් මං අතහැරින්න යන්නේ නෑ මම අතහැරෙන්න යන්නේ මගේ දෙවියන් වහන්සේ නම් වේද සාක්ෂි කරන්නේ මොකෙක් කළා හරි මම මැරෙන්න ලෑස්ති මම අතහැරින්න ලෑස්ති නෑ මං ඒකට හරිම බයයි මං යම්කිසි චිත්‍රපටයක් ඔබට බලන්න කියලා පසුගිය දවස්වල නිර්දේශ කරා ගොඩක් අය බැලුවා අපේ දිනේෂක් බැලුවා මේ ළමයින්ගේ මම නිතරම අහනවා මේ දේවල් බැලුවට පස්සේ මොකක්ද ඒගොල්ලෝ ඔළුවට ගත්ත අයිඩියා එක කියලා ඒකේ අත්හරින ළමයි සභාවට යනවා කොල්ලන්ට ඇස් ගහනවා චිත්‍රපටි බලන්න යනවා පාස්ටර් ආරියාදු කරනවා දේව වචනේ සුළු කරලා හිතනවා කසාද බඳින තු කොල්ලෙක් එක පවුල් කනවා මේ ඔක්කොම කරගෙන දැන් කසාද බඳින අන්තරේ ඒකොල්ලම ඌ ගියා සුවර්ගින මෙයා අතෑරිලා දැන් පිස්සි වගේ රට වටේම දුවනවා උදව් ඉල්ලගෙන යනවා කවුරුත් නැහැ මුද්‍රාංගණි කියලා පස්සෙන් පන්නගෙන යනවා රජය දුවලා කියන අන්තිම බුදර පයි මෑරෙනවා මං යනවා දිනේෂා බැලුවා නේද මොකද උනේ කියලා දිනේෂා කාල කියනවා මං කොහෙද දුවන්නේ කියලා කල්පනා කරනවා මම ඒ කියන්නේ එයා දැන් කල්පනා කරන්නේ කොහොමද දුවන්නේ කොහොමද මම මේ කැලෑවලුත් නැහැ බින්ගිත් නැහැ කොහේ දුවන්නද මේකෙන් අදහස අපි නෑ ඒක වැරදි නෑ හැම ගොඩක් අය ඔතන ඇති ඔබ මම කොහෙද දුවන්නේ දැන් මම කොහෙද හැංගෙන්නේ මං ගෙදර කොහේ හරි කන්තිනගේ හැංගෙනවද අපි කල්පනා කරන්නේ අපි දුවන්නේ නැතුව මේ කාලේ ස්වාමීන් වහන්සේගේ යන්න ඕනේ කියන එක නමුත් අපි ගොඩක් කරලා කල්පනා කරන්නේ හැංගෙන්නේ කොහෙද කියලා නෑ මේ හැම දෙයකින්ම දෙවියන් වහන්සේ ඔබට මට කතා කරන්නේ උන්වහන්සේගේ පැමිණීමේදී අපි සූදානම් වෙලා ඉන්නට ඕනේ දුවන්න නැස් වෙන්න එපා කවුරුත් දුවන්න නැස් වෙන්න එපා දුව තමයි ඉන්න වෙන්නේ මේ එසවීමේදී ඔබ මා යන්නට ඕනේ සභාව ඔසවා ගැනීමේදී මෙතන වාඩි වෙලා එක්කෙනෙක් හරි අතහැරුණා නම් ඔය ආත්ම වලට මං වග කියන්නේ ඇයි මේ සභාව තුල කාටවත් කිසිම දවසක මේ පොළවේ අත්හැරෙන්නවත් මේ පොළව බදාගෙන ඉන්නවත් කිසිම ඉගැන්වීමක් දීලා නැහැ මේ ගොඩාක් පුටු විශ්වලා තියෙන්නේ මේ ඉගැන්වීම් දරා ගන්න බැරුව ගියාය පාස්ටර් සිස්ටර් කියන සුද්ධ ජීවිතය අපිට ගත කරන්න බෑ පාස්ටර් සිස්ටර් කියන සුද්ධ ජීවිතය නෙමෙයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියන සුද්ධ ජීවිතය මා සුද්ධව සිටින්නාseම නුඹලා සුද්ධව සිටපල්ලා මේක සිස්ටර් ශහානාගේ ඉගැන්වීමක්ද මේක මගේ ප්‍රකාශයක්ද දෙවියන් වහන්සේගේ ප්‍රකාශය සර්ව පරාක්‍රමයන්ගේ ප්‍රකාශය මා සුද්ධව සිටින්නාseම නුඹලා සුද්ධව සිටපල්ලා කිසි කෙනෙක් යන්නේ නැහැ පුතේ ඒ සමාන ශුද්ධකමක් ඔබේ ජීවිතවල ඇති කරගන්න නැත්නම් වැරදි තියෙන අඩුපාඩු තියෙනවා මම හැමදාමම කියනවා ඒ හැම දෙයක්ම ඔබ හේතුගත මිනිසෙක් වෙන්න ඕනේ. ඒ ආත්මිකා කොලයක් පිටිපස්සේ හංගුණාට හෙළුව වැහෙන්නේ නැහැ. ගොඩක් අය හෙළුවෙන් ඉඳගෙන මොනවද කරන්නේ කොලයක් අරගෙන ඉස්සරහින් පස්සේදී වහගෙන ඉන්නවා. කොලයක් අල්ලගත්තම නිර්වත වැහෙයිද? අපේ හෙළුව වැහෙයිද මගේ පුතේ දුවේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මගේ ළමයි බොරුවක් කියනකොට ඒ බොරුව වහන්න බොරු 10ක් කරන මම කියන පුතේ ඔය හැංගිලා ඉන්නේ අත්තිකා කොලයක් පිටිපස්සේ. ඔය හැංගිලා ඉන්නේ පත්තර කොලයක් පිටිපස්සේ. මට හෙළුව පේනවා.
දෙවියන් වහන්සේලාත් එහෙම තමයි. අපි මේ ලෝකේ දෙවියන් වහන්සේ ඉදිරියේ වැරදි කරලා පව් කරාට පස්සේ අපි අපේ නිදහසට කරුණු කියනවා නම් ඒ කරුණු කියන මිනිසයා කවුරුණත් ඔබ මතක තියාගන්න. ඔබ තාම ඒ දා නුයනේ ඔබ කණ්ඩ එපා කියපු එක කාලා කොලයක් කඩලා ඔබගේ හෙළුව වහගෙන නෑනේ අපි හෙළුවේ නෑනේ කියලා කිව්වට පස්සේ එළියේ දෙවියන් වහන්සේට පේනවා. අපි වැරදි වෙනවා. අපි අඩුපාඩුකම් වෙනවා. දෙවියන් වහන්සේ ඔබගේ ස්වභාවය මම දන්නවා. ඔබ අලුහා දූවිලි බව මම සිහි කරනවා. අපේ වැරද්ද තේරුම් අරගෙන ස්වාමීනි මම පව්කාරයි. මට අනුකම්පා කරන්න. මට උපකාර කරන්න. මට දයාව දෙන්න. යාකෝබ පොතේ කියනවා. යමෙකුට ප්‍රඥාව අඩු නම් මගෙන් ඉල්ලාවා. කාගෙන් ඉල්ලන්න ඕනේ? ඉස්කෝලේ ටීචර්ගෙන්. ප්‍රින්සිපල්ගෙන්. නෝනට අධිපති සරස්වතිගෙන් ඉල්ලන්න ඕනේ. නැත්නම් ඥානයේ අධිපති හොඬවැටෙන් ඉල්ලන්න ඕනේ. නෑ. දෙවියන් වහන්සේ කියන යමෙකුට ප්‍රඥාව අඩු නම් මාගෙන් ඉල්ලාවා. වරද නොතබන්නා වූ බොහෝ කොට දෙන්නා වූ දෙවියන් වහන්සේ මමයි. හාලෙලූයා. අම්මේ අපිට කියන බල ඔබ මොඩයි බං ඔබ ඉගෙන ගන්න හැ කියලා. මට කියන බල ඔච්චර තමයි. මගෙන් ඉල්ලන්න එපා. දෙවියන් වහන්සේ අම්මා කියනවා මම මොඩයි කියලා. තාත්තා කියනවා මම මොඩයි කියලා. සමාජය කියනවා මට උගන්කමක් නැහැ කියලා. දෙවියන් වහන්සේ කියනවා මගෙන් ඉල්ලපන්. මගෙන් ඉල්ලපන්. උන්වහන්සේ වර්ධකී තියෙන්නේ නැහැ. ඔබ මම ඉස්කෝලේ යන්නේ නේද? තෝ අවුරුදු 10ක් 15ක් ඉස්කෝලේ ගියා නේද? තෝ යුනිවර්සිටි ගියා නේද? ඔබ ඩිග්‍රී ගත්තා නේද? ඇයි තොට මොලේ නැත්තේ කියලා අහන්නේ නැහැ උන්වහන්සේ. වරද නොතබා බොහෝ කොට දෙන්නා වූ දෙවියන් වහන්සේ ඔබට දෙනවා කියලා තියෙනවා. හාලෙලූයා. යන්න ස්වාමීන් වහන්සේගේ පාමුලට දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ල ගන්න. උන්වහන්සේ උපකාර කරන්න ලෑසි. හාලෙලූයා. එහෙනම් මේ පූජාසනයේ යට ඉන්නේ කවුද? අත්හැරු ලැබුණු සෙනඟ. සභාව තුළ හරියට හිටපු මේ වචනයට අනුව ජීවත් වුණා අය. කිසිම සද්දයක් නැතුව දෙවියන් වහන්සේගේ පැමිණීමේදී ඊටාම නිහඬව ඔබ මා දන්නේ නැති මොහොතක ස්වාමීන් වහන්සේ කියන්නේ යනවා. අපිට සමහරට හිතා ගන්න බැරි වෙයි මේ මිනිස්සු කොහොමද ස්වර්ගයේ ගියේ කියලා. අපේ පෙනීමේ හැටියට විනිශ්චය. දැන් අසින් වචනේ කියනවා පෙනීමේ හැටියට විනිශ්චය ඔබට ධාර්මික විනිශ්චයකින් විනිශ්චය කරපන්. මම නම් කියන්නේ එහෙමත් විනිශ්චය කරන්න යන්න එපා. ධාර්මික විනිශ්චය කරන අපි මොකද? ඒක උන්වහන්සේ කරගත්ත දේ. තමන්ගේ ආත්මය ගැන, තමන්ගේ ජීවිතය ගැන ඔබට වගකීමක් තියෙනවා. ඔබගේ ජීවිතේ මේ ස්වාමීන් වහන්සේගේ පැමිණීමේදී අත්හැරුණොත් වැඩක් නෑ පුතේ. ඉතින් සභාව ඔසවාගෙන ගිහින් මෙතන ඉන්නේ මේ අත්හැරුණු සෙනඟ. මේගොල්ලෝ මොනවද කරන්නේ දැන්? අවසානයේදී මේ ලකුණ ගන්න නැතුව ඉන්න යනවා. මුර්ගයාගේ සලකුණ ගන්න නැතුව ඉන්න යනවා. මේ ලෝකෙට එක පාලකෙක් එන්න යනවා. ඒකාධිපති පාලකෙක්. මුළු ලෝකෙම එක තැනක ඉඳගෙන පාලනය කරන්න යන පාලකෙක්. මේ පාලකයා මේ ලෝකෙට මාන කරනවා මේ මුද්‍රාව අරගන්න කියලා. හැමෝම මන් දිහා බලන්න. මොනවද කරන්නේ? මේ මුද්‍රාව අරගන්න කියනවා. අපි කියනවා නෑ අපි මේ එන්නත ගන්න නැහැ කියලා කියනවා. මං ගහ ගන්න නැහැ ඔක. ඔබ හිතනවාද එදාට ඒ පාලකයා ඔබට උඹ ගන්න නැත්නම් නිකම් හිටපන් කියලා කියයි කියලා නෑ. ඔබ පස්සෙන් පන්නගෙන එන්න යනවා. ගත්තේ නැති අය වෙනම හයිලයිට් වෙන්න යනවා. බස් වල කඩවල හැම තැනම තියෙනවා ඔබගේ කෝඩ් එක කියවන මේ මොකද්ද මේ එක මොකක් හරි ගැජට් හයි කරන්න යනවා. ඔබ කඩේට ගියොත් ඒක රීඩ් කරනවා ඔබ. බස් එකට නැග්ගත් ඒ වගේ. ඔබට මේ පොළවේ කොහෙවත් බහලා යන්න බෑ. උඩ සැටලයිට් වලින් පේනවා කිසිම දෙයක් මේ කියන්නේ මේක ගත්තේ නැති නම්බරයක් නැති එකෙක් ඇවිදගෙන යනවා කියලා. නන්නාඳුරන unknown person කෙනෙක් ඇවිදගෙන යනවා කියලා. තප්පරෙක ඔබ පොලිසිය වැඩ කරන්න යනවා. කොහෙද ඔබ යන්නේ? කොහෙද ඔබ දුවන්නේ යන්නේ? ගන්න නැත්නම් නිකන් හිටපන් කියලා ඔබ අතාරින්න යන්නේ නැහැ. ඔබ බලෙන් කුදලගෙන යන්න යනවා. හිරගෙවල් වල දාන්න යනවා. හොඳින් කියලා බලි ගණින් කියලා. කිව්වේ නැත්නම් අනිත් පැත්තට මොනවද කරන්න යන්නේ? 4-5ක් ඇනලා බලයි. ඒ බලත් හරියන්නේ නැත්නම් මන් දන්නේ පණ පිටින් නියපු දුදුරලා ගනීද? ඇස් සුකුල්ලයිද? අතපය කපලා කොටලා දායිද? මම දන්නේ නැහැ. නමුත් ඔබට මේක ගන්න සලස්සයි. ඔබ ඒ හැම දෙයක්ම විඳගෙන ඒ පාලනය තුලදී යක්ෂයාගේ පාලනය තුලදී සාතන්ගේ පාලනය තුලදී ඔබට එන්න යන පීඩාවන් සියල්ල දරාගෙන
ඔබ මැරිලා වේද සාක්ෂිකාරයෙක් වෙලා මොනවද මේ පූජාසනයක් යට ඉන්න යනවා. එච්චර අමාරු කාලයකට යන්න ඕනේද? දැන් අපිට යේසුස් වහන්සේ ඉන්නවා. ආමේන්. ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. හalleluya. දෙවියන් වහන්සේ අපි සමග ඉන්නවා. හොඳ කිතුණු ඇදහිලිවන්තයෝ ඉන්නවා. ඩේරෝ ඉන්නවා. සභාව තියෙනවා. මෙච්චර පහසු කාලයක ස්වර්ගයට යන්න බැරි අපි ආත්මරිලා කණ්ඩ නැතුව බොණ්ඩ නැතුව දරුවෝ පීඩා විඳිනවා. මේ හැම දෙයක් තුලදීම යක්ෂයාගේ පීඩාව ඉරගෙන වල ගුටි කනවා. ඔබ මාස ස්වර්ගයට යයිද? තනි පුද්ගලයෙක් වෙලා ඉන්නවනම් අනිවාර්යෙන් ඒ මන් දන්නවා. ඕන දෙයක් උන්නත් දායි මලත් දායි. මටනේ හැබැයි පවුල් පිටින් වාදාරනොත් මොකද වෙන්නේ? අපි අපේ දරුවෝ වෙනුවෙන් මොනවද නොකරන්නේ දැන්? කවුරුද කියන්න බලන්න. තමන්ගේ දරුවෝ වෙනුවෙන් ඔබ මොනවද නොකරන්නේ? හැමදේම කරනවා. එදාට ඔබේ දරුවෝ වෙනුවෙන් ඔබ මොනවද කරන්නේ? ඔබට ලැබෙන පීඩාව නෙමෙයි. මේ දරුවන්ට පීඩා ඒක දාන්න කොහෙට අත ගහන්න ඕනේ කියලා. කොහෙට යන්නද රිදෙන්නේ කියලා දන්නවා. දරුවන් අරන් ගිහිල්ලා පීඩා කරනකොට මොකද? දරුවෝ කෑ ගහනකොට කඳුළු මැද්දේ මොනවද කරන්නේ? ඕක අරගෙන දාන්න. මුද්‍රාව නළලේ බලන්න මුළු ශරීරෙම හරි ගහපන්. මගේ දරුවා අතහැරපන්. එතනට එනවා පුතේ. එතනට එනවා. ඒ නිසා තමයි ඔබට මේ දේවල් දේශනා කරන්නේ. ඒ කාලේට ප්‍රථමයෙන් ඔබ මා ස්වාමීන් වහන්සේ සමග යන්න ඕනේ. මේවා අහලා මේ කණෙන් අහලා සභාවෙන් එහාට යනකොට ඉවරයි. ඒක සෙල්ෆි එකක් ගහගත්තම ඔක්කොම ගියයි. Sunday service we came to church. ෆොටෝ එකක් ගෑවුවා ඉවරයි දැන් මම කෑවා කිව්වා. එච්චරයි. ක්‍රිස්තියානි කාර්යය කියන්නේ දැන් මේ නව කාලේ ඔබ තමයි ක්‍රිස්තියානි කාර්යය. ලෝකෙම කියනවා මම සභාවට ගියා. ස්පිටයි සභාවට ගියා අපි. Sunday service එකට ගියා. ෆොටෝ එකක් ගහලා මුදාය හැරියා. ෆේස් අන්තර්ජාලය. නැති. ආය ලබන සතියේ තමයි මතක් වෙන්නේ සභාව. කී දෙනෙක් මේ සතියේ බයිබලේ කියවුවා? කී දෙනෙක් බයිබලේ කියවුවා? කොච්චර කියවුවද? මොනවාද කියුවේ? මොනවාද තේරුම් ගත්තේ? මොනවාද හදාගත්තේ මේ සතිය තුල? මොන අඩුපාඩුකම්ද තමන්ගේ දේව වචනය තුලින් දැක්කේ? සුදාත්මයන් වහන්සේ මොනවාද අපිට කතා කරේ? එම කතා කරපුවා ඉන්නවනම් මට හරි සතුටුයි. හalleluya. අපිට ඉන්නේ කතා කරන දෙවි කෙනෙක්. නැත්නම් ඔබත් පිස්සු නටන ක්‍රිස්තියානි කාරයෙක්ව යේසුස් වහන්සේ පිළිගන්න ගමන් අච්චර කල් මෙච්චර කල් කියලා වංශේ කබල් ගගා තාම බයිබලේ පුස්කන දැනගෙන එක දැන තියෙන සමහරුන්ගේ බයිබලේ පෙරළුවට පිටු පෙරලෙන්නේ නැහැ. ඇයි? ගාත දවසේ ඉඳලා තරෙත් එක තනන්තිය ලැබුපේ කා වගේ මේකා. බයිබලේ අරගෙන ඒවා පරිස්සම් කරලා තියලා තියෙනවා. අර එක තනන්ති ගත්ත එකක් කිව්ව එකනේ ස්වාමීනි ඔබ වහන්සේ නොඅපුල තැනින් කපන බව මම දැනගෙන ඔබ කර්කශ මිනිසෙක් බව දැනගෙන මතේ 25 තියෙන එක. කර්කශ මිනිසෙක් බව දැනගෙන මම ඒක පොළොවේ අත සගවා තැබිනි. දැන් බව යේසුස් වහන්සේ ඔබ වහන්සේ පිළි අරගෙන බැරි වෙලාවත් මේ බයිබලේ කියවලා මම බැලුවොත් ඔබ වහන්සේ කියලා තියෙන දේවල් මම දැනගත්ත නිසා මට අපායෙන් යන්න සිද්ධ වුණොත් ඒක නිසා ගත්ත දවසේ සිට ස්වාමිනී ඒක වසා මම පෙට්ටගමේ දමා තැබුවෙමි. ඒ වගේ ක්‍රිස්තියානි කාර්යද? ඊදෙනගේ බයිබල් පෙට්ටගම් වල තියෙනද පරිස්සම? කියවන්න එපා. ගණන් දෙන්න සිද්ධ වෙයි. ඒක පරිස්සමෙන් තියාගන්න. මම ක්‍රිස්තියානි කාර්යයක් බයිබලයක් තියෙනවා. හැබැයි පුතේ එහෙනම් ආත්‍යරීමට යන්න දැමම සූදානම් වෙන්න. ගිය අවුරුද්දේ කිව්වා මේ බයිබලේ කියවලා ඉවර කරනවා කියලා අපේ ළමයි. මම හිතන්නේ ඒ වගේ අවුරුදු ගාණක් ආවා. තාම නැහැ. සමහරට ඒගොල්ලන්ගේ ළමයි කියවයි. මොකක්ද? බැරි වුණදේ දරුවෝ වත් කරයි. එහෙම ළමයින්ට හරි උගන්නන්න පුතේ. මෙච්චරක් මං කියුවා ඒතර ටික ඔබ කියවපන්. ඊළඟ second generation එකට එහෙම අරන් යනවා. රැජ්‍ය වෙන්න ඕනේ. අන්තිම කාලයටත් ඇවිල්ලා අන්තිම පොතක් ඉගෙන ගන්නවා තමයි බයිබලේ කතා කරලා කියවලා ඉගෙන ගන්න නෙමෙයි කියවලා ඉවරයි. ඉතල busy too busy. යක්ෂයා මොනවද කරන්නේ? ඔවුන්ට පීඩා කරන්න කියනවා. මේ පූජාසනේ යට ඇයි මේගොල්ලෝ ඉන්නේ? මෙතන යේසුස් වහන්සේගේ සාක්ෂිය නිසා මෙච්චර පීඩා විඳගෙන මැරෙන මිනිස්සු ඉන්න බව අපි මේ වචනේ කියනවා. හalleluya. අතහැරුණත් දෙවියන් වහන්සේ නිසා
මැරිලා මේ පූජාසනයේ යට ඉන්න වේද සාක්ෂිකාරයෙකුට අත්දින්න යනවා මහිමය වේවා දෙවියන් වහන්සේට. මොකද ඒක තමයි ඒගොල්ලන්ගේ last chance එක. කවුරු හරි කෙනෙක් අත්හැරුණොත් එහෙම වෙන්න එපා. කිසි කෙනෙකුට එහෙම වෙන්න එපා. බැරි වෙලාවක් අත්හැරුණොත් කවුරුවත් ඒ මුද්‍රාව නම් ගන්න එපා පුතේ. ඒ මුද්‍රාව නම් ගන්න එපා. ළමයි මැරුණා මැරිච්චා. තප්පර ගන්න මේ වේදනාව දරුවෝ විඳින්න යන්නේ. ඔබත් ඒකේ. සදා කාලෙම ඔබේ මුද්‍රාව අරගෙන ඔබේ දරුවන් ඔබ සමග නිරයට ගිහිල්ලා ඒකේ දැවෙනවට වඩා ඒ පොළවේ ලබන පොඩි වේදනාව දරලා මැරලා යන්න කමක් නැහැ. ඇයි මෙහෙම මැරිච්ච අය පූජාසනයට ඉන්නේ? ඇයි මේගොල්ලෝ පාරාදීසයට යන්න බැරිද? ඇයි පාරාදීසයට මේගොල්ලෝ පූජාසනයට ඉන්නේ? කවුරුද කියන්න බලන්න? ඇයි ඒගොල්ලෝ පූජාසනයට ඉන්නේ? ඇයි පාරාදීසයට යන්නේ නැත්තේ මේගොල්ලෝ? ඇයි ඒගොල්ලෝ ස්වර්ගේ නැත්තේ? කාටද හිතන්න පුළුවන්? ඇයි එහෙම වෙන්නේ? නෑ. මේ වෙනකොට පාරාදීසේ නෑ. ඇයි? දැනට මැරෙන අය තමයි පාරාදීසෙට ගිහිල්ලා ඉඳන්නේ. යේසුස් වහන්සේගේ පැමිණීම සමග මේ පාරාදීසේ ඉන්න අයයි එතකොට දෙවියන් වහන්සේලා මැරුණා වූ අයයි ඔක්කොම නැගිටලා එකට එකතු වෙලා ස්වර්ගයට යනවා. පාරාදීසයක් නෑ දැන්. මෙහෙම මැරෙන අයට ලේසියෙන් ස්වර්ගයට යන්නත් බෑ. ඊට වැඩිය දුක්බර දෙයක් මොකක්ද දන්නවද? මෙහෙම අත්හැරලා මැරෙන වේද සාක්ෂිකාරයන්ට ඉන්න අයට කවදාවත් ක්‍රිස්තුස් වහන්සේගේ මනමාලිය වෙන්න බෑ. ඒගොල්ලෝ වේද සාක්ෂිකාරයන් හැටියට මැරලා ස්වර්ගයට අතුල් වෙන්න යනවා ඇත්ත. නමුත් මනමාලි කියන වාග්ය ඔවුන්ට ලැබෙන්නේ නැහැ. අපි දකින ඉදිරියට යනකොට මේගොල්ලෝ අඬනවා. දෙවියන් වහන්සේ ඉදිරියේ ඇයි? ඒගොල්ලන්ට දුකයි. මේ එසවෙනකොට ගියා වූ අය දෙවියන් වහන්සේගේ මනමාලිය හැටියට යේසුස් වහන්සේ සමගම යනවා. මේගොල්ලන්ට යන්න බෑ එතනට. ඇයි අතහැරිලා? දුකයි. මේ මනමාලිය කියන අවස්ථාව ලැබෙන්නේ සභාව ඔසව ගන්නකොට යන අයට විතරයි. මම දැක්කා ගිය සතියේ තා භයානක හීනයක්. දක්ෂණයක් නෙමෙයි වරද ගන්න එපා. හීනයක්. නේද යන්නේ නැහැ කියලා අපි දෙන්න වරෑ කියෝ හිටියා. කොහොම හරි පාන්දර යාමේ මං හිතන 4 පස්සේ වගේ නිදාගත්තා. ඒ නිදාගත්තට පස්සේ යාච්ඡා කරලා නිදාගත්තට පස්සේ එකවරම මම දැක්කා ගුවන් යානා 3ක් ආකාශයේ හරියට අර දර්ශන මවනවා වගේ දෙවනාශය යම් දෙයක් කතා කරන්නට ඇති මට තේරුන්නේ නැහැ ඒ වෙලාවේ. එකපාරම ආකාශයේ ගුවන් යානාවන් ඇවිල්ලා යුද ප්‍රහාරක ගුවන් යානාවන් ඇවිල්ලා ආකාශයේ විශාල කළු දුමාරයකින් වැසී යනවා. මෙතන ඉන්න මිනිස්යාව අතන ඉන්න කෙනාව මෙතන ඉන්න කෙනාට පේන්නේ නැහැ. ළඟ ඉන්න කෙනාව අනිත් කෙනාට පේන්නේ නැතනම් ඝන අන්ධකාරයක් මුළු ලෝකෙටම පැතිර ගියා. ඒ වෙලාවේ ජෝයල් ඉන්නේ අපේ චූටි දුව ළඟ. මම කියනවා මේ කරුවල එකපාරම ලෝකේ එක වතාවේ මේ ඝන අන්ධකාරයට අඳුර වෙලා ගියා. අනේ දරුවා බය වෙලා ඇති. දුවගෙන ගිහිල්ලා ළමයා ගන්න කියලා මම පාසලට ගියා. නමුත් අපිට පේන්නේ නැහැ එතනට යන්න. ළමයා අඬනවා කෑ ගහනවා. ගොඩාක් ළමයි කෑ ගහලා අනවා මේ අඬනවා මිනිස්සු කෑ ගහනවා. සමහර මිනිස්සු කාගෙන පාටි දාගෙන ඉන්නවා. කිසිම දෙයක් කරගන්න විදිහක් නැහැ ඒගොල්ලන්ට. හැමදේම තප්පරයකට මිනිස්සු හිටපිටුත් තැන්වල එහෙමම හිටගෙන ඉන්නවා. හැමෝගෙම විලාපේ විතරයි ඇසෙන්නේ. ඊට පස්සේ ටික වෙලාවකින් ආලෝකය උදා වෙනවා. උදා වෙනකොට මම ටග්ගාලා හිතනවා යේසුස් වහන්සේගේ පැමිණීම ආවද දන්නේ. අපි එක හිටපු අයන්ට චන්ද්‍රාම ඉන්නවා සාරසිස්ටිට මං කියන බල් ටග්ගල හැලවන සාරසිස්ටි ඉන්නවත් දන්නේ නැහැ. චන්ද්‍රාම ඉන්නවත් දන්නේ නැහැ. යේසුස් වහන්සේ ඇවිල්ලා මේ දෙන්න ගිහිලා තියෙන්න ඕනි කියලා. ඒ දෙන්න ඉන්නවා. මං කියනවා හාලෙලූයා. තාම ඇවිල්ලා නැහැ. ඒ දෙන්න ගිහිලා නැති නිසා අපි ඉන්නවා. දැන් වැත්තට අපි අතහැරලා නැහැ. ඒගොල්ලෝ ඉන්න නිසා කවුරුත් ගිහිලා නැහැ. තාම එහෙනම් ස්වාමීන් වහන්සේගේ පැමිණීම ඇවිල්ලා නැහැ. මේ වගේ භයානක දේවල් මේ ලෝකෙ සිදු වෙයි. ඔයාගෙන එහෙම තමයි මං හිතාගෙන ඉන්නේ. ස්වාමීන් වහන්සේගේ පැමිණීමේදී ටිංගාරයන්ට යනවා කියලා. ඔයා මං ගැන එහෙම හිතාගෙන ඉන්නවද මන් දන්නේ නැහැ. සිස්ටර් දැන්සේගේ පැමිණීමම ටිංගාරයි යයි කියලා. එහෙම හිතන්න. හැමෝම එහෙම හිතන්න. එහෙම හිතන්න ඕනි පුතේ. අපි හිතන්න ඕනි. හalleluya. මේ වගේ දෙයක් ඉතින් අද ලෝකේ පැත්තක් අඳුර වෙලා තියෙන භයානක යුද්ධයකින්. මනුෂ්‍ය ජීවිත අන්ධකාරයේ ගිහින් තිබෙනවා. දෙවියන් වහන්සේ
එන්නට යනවා. පාරාදීසය නැති වෙලා යනවා. මනමාලිය කියන භාග්‍ය ලැබෙන්න යන්නේ එසවෙන ඒ පිරිසට විතරයි. ඔබ මා ඒ භාග්‍ය අතර ගන්න යනවාද? ඒක අත්හැරගෙන මේ ලෝකේ අපි නතර වෙන්න යනවාද කියලා අපි තීරණය කරන්න ඕනේ. ශුද්ධවන්තයන්ගේ මරණ නැත්නම් අලුත් යුසුමේ පරණ යුසුම වර්ණයගේ ආත්ම තමයි පාරාදීසෙත් තිබෙන්නේ. යේසුස් වහන්සේගේ පැමිණීමත් සමගම අපි අන්වෙසක් ගන්නට යනවා. සබහෝසවා ගැනීමේදී අපි අන්වෙසක් ගන්න යනවා. අන්වෙසක් කියන්නේ මොකක්ද? මම දන්නේ නැහැ. මම තාම මරුන්නේ නැහැ. ඒක නිසා මට කියන්න බෑ අන්වෙසක් වුණාම මම වෙන්නයි කියලා. හැබැයි අන්වෙසක් වුණ කෙනෙක් අපි දන්නවා දේව වචනය තුල. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හalleluya. උන්වහන්සේ මැරිලා දින තුනකින් මරණයෙන් උත්ථාන වුණා. උන්වහන්සේ දින තුනකින් මරණයෙන් උත්ථාන වෙලා ඒ උත්ථාන වුණා අන්වෙසක් වුණා ශරීරය තුලින් අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලියෝ කාමරයකට ගිහලා බය වෙලා ගුලි වෙලා හැංගිලා ඉන්නකොට උන්වහන්සේ දොර වහලා තියෙද්දි එකපාරම ටින් ගාලා ඇතුළට ආවලු. ඒ කියන්නේ අන්වෙසක් ගත්තා වූ ශරීරෙට ලේ ඇටකටු ඔය අර මාංශ පේශි ලේ ඔක්කොම ඕනේ නැහැ. ඔහොමම විත්ති වලින් එහෙම රිංගලා යන්න පුළුවන්. ඔහොම ඇතුල් වෙන්න පුළුවන්. යේසුස් වහන්සේ ස්වර්ගාස්ත වෙනකොට අපි දකිනවා උන්වහන්සේ ඇවිද පඩිපඩ වලින් නැග තට්ටු ගහ උඩට ගියේ නෑ. එකපාරම උඩට ගියා. මේ අන්වෙසක් එස ශරීර මොනවද වෙන්නේ? එකපාරම මෙතන ඉඳලා තව තැනකට එකපාරම යන්න පුළුවන්. එහෙනම් අපිට යේසුස් වහන්සේගේ පැමිණීමේදී මේ ජරාවට පත්වන ශරීරය අමරණීය එකක් බවට පත් වෙන්න යනවා කියලා දේව වචනේ කියනවා. එතන අපේ ශරීරයන් අමරණීය බවට පත් වෙනකොට අන්වෙසක් වෙලා ඒ විදියට අපි දෙවියන් වහන්සේ සමග යන්නට යනවා. හalleluya. ඒ ශරීරයේ ලෙඩ නැහැ, කොන්දේ අමාරු නැහැ, ඔබට දැන් තියෙන ලෙඩ රෝග නැහැ, ස්පිනීම 40 ඇඳිරිය නැහැ. ඒ අන්වෙසක් ගන්න ශරීරය මේ රෝගකාරක ඔබ සමග යන්න යන්නේ නැහැ. හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. එහෙනම් අපි මේ පැමිණීමේදී යන්න ඕනේ නේද? අන්වෙසක් වෙලා දෙවියන් වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේගේ මන මානිය වෙලා වලාකුළු අතරට ගිහිල්ලා බැටළු පැටවාණු එක්ක අපි යන්නට ඕනේ. මේක මේ සුරංගනා කතාවද මම කියන්නේ. කී දෙනෙකුට ලස්සනයිද මේ කතාව? මේ තමයි සත්‍යය. මේක තමයි සත්‍ය. ලෝකේ පිළිගන්නේ නැති කිදුණු අපි පමණක්ම විශ්වාස කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ යලුම් කාර්යයන් හැටියට පිළිගත්තා වූ අපි විශ්වාස කරන සත්‍ය. හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. 11 වෙනි පදයේ බලමු පුතේ. ඔවුන්ගෙන් එකිනෙකාට සුදු සලුවක් දෙන ලද්දේ. ඔව් මේ වේද සාක්ෂිකාරයන් හැටියට මරුණා වූ අයට මොනවද කරන්නේ දෙවියන් වහන්සේ මේ වෙලාවේ? ඔවුන්ට සුදු සලුවක් දෙනවා. කී දෙනෙක් දන්නවද සුදු කියන්නේ මොකක්ද කියලා? සුදු වල සංකේතත්වය තමයි ධර්මිෂ්ඨකම සහ ශුද්ධකම. දෙවියන් වහන්සේ මේ වෙලාවේ උන්වහන්සේගේ වචනේ නිසා උන්වහන්සේ නිසා දරුවව ශාස්ත්‍රය නිසා මේ පූජාසනයට ඉඳලා කෑ ගහගෙන ඉන්න අයව ධර්මිෂ්ඨ කරනවා. සුදු සලුවක් දෙමින්. හalleluya. ඊට පස්සේ ඔවුන් ලෙසම මරණ ලබන්න සිටිනා වූ ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේද සහෝදරයන්ගේද ගණන සම්පූර්ණ වනතුරු තව ස්වල්ප කාලයක් නවතින්න කියා ඔවුන්ට කියන ලද්දේ. දැන් මේගොල්ලන්ට කියනවා තව අය ඉන්නවා මැරෙන්න. උඹලා වගේම වේද සාක්ෂිකාරයන් හැටියට මැරෙන්න. මේ අවුරුදු 7 තුලම මැරෙන්න යනවා. වේද සාක්ෂිකාරයන් හැටියට. කොහේ හැංගිලා හිටියා? පොළොවේට ගුවාවන් හදාගෙන හිටියා. මන් දන්නේ කොහොම හරි හැංගිලා මැරෙන්නේ නැතුව ඒ අවුරුදු 7 බේරිලා කාටට ඉන්න පුළුවන් වුණා නම් ඒක ලොකු ඇඩ්වෙන්චර් එකක් වෙයි. ස්වර්ගෙට ගිහලා හරි පොතක් ලියමු අපි. මම පීඩා කාලය තුල මෙන්න මේ විදිහට බේරිලා කරලා ඇවිල්ලා ගොඩ ගියා කියලා පොතක් හරි ලියන්න පුළුවන් වෙයි. මම නම් හිතන්නේ නැහැ පුතේ තරම් හැකියාවක් ලැබෙවි කියලා. නමුත් කොතනදී හරි අසු වෙලා වේද සාක්ෂිකාරයෙක් හැටියට මිය දෙන්නට පුළුවන්. දෙවනා දැනස කියන්නේ නුඹලා වගේම මැරෙන්න ඉන්න අය ඉන්නවා. හවුල් මෙහෙකරුවන්ගේද ඔවුන් සහෝදරයන්ගේ ගණන සම්පූර්ණ වන තුරු තව ස්වල්ප කාලයක් නවතින්නට කියා ඔවුන්ට කියන ලද්දේ. ඒ කියන්නේ තව මැරෙන්න ඉන්නවා වේද සාක්ෂිකාරයෝ හැටියට ඒ ගණන සම්පූර්ණ වෙන තුරු ඔබලාට මේ පූජාසනයේ යට ඉන්න වෙනවා. අධර්ම සෙනඟ තමයි මතේ 7:21 කියන්නේ ස්වාමිනී අපි ඔබ වහන්සේගේ නාමයෙන් හාස්කම් කරේ නැද්ද ස්වාමිනී? අපි කොච්චර අනාගත වාක්‍ය කිව්වද? අපි කොච්චර සුභාරංචි දේව මෙහෙයන් කරාද? අපි කොච්චර රටවල් වලට ගියාද? වහන්සේ අපි උදන්නේ. අපි කොච්චර යක්ෂයෝ දුරු කරාද? උන්වහන්සේ කියනවා මම දන්නේ නැහැ. කවද්ද? කොහෙද? මම දන්නේ නැහැ. මම බලව අඳුරන්නේ නැහැ.
එච්චරයි. ඒගොල්ලෝ තමයි අර මතේ පුතේ කෑ ගහන්න යන්නේ. අපි අර කරා අපි මේක කරා කියලා. එහෙම කියන අය ගොඩක් ඉන්නේ. අද උදෑසන අපි ආචාර කරා ඉතාලිය වෙනුවෙන් නේද? මේ යාචාවෙදි මම හැමතිස්සෙම බස් එකේ කෝච්චිය යනකොට මට උදේ 5 හවස යන හින්දා 1500 2000 බස් කෝච්චියක ඉඳීද? එච්චර සෙනගකින් කල්පනා කරලා එච්චර ඉන්නවද දන්නේ නැහැ. සමහරට ඇති. කී දෙනෙක්ද කිතුණු නැත්තේ ඔය කෝච්චිය? එකට අන්න එකට. අනිත් ඔක්කොම දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන සෙනග. කොච්චර සෙනගක් මේ පොළවේ අත්හැරෙන්න යනවද? කීයෙන් කී දෙනාද එසෙවන්ට යන්නේ? එසවීමට යන්නේ. ඒකෙත් මේ ගැඹුර තේරුම් ගත්තා මේ සත්‍ය තේරුම් ගත්තා අයගෙන් කිතුණුව කොච්චර අත්හැරෙන්න යනවද? ඒ අත්හැරන මිනිස්සු අත්හැරන අය ඉන්න නිසානේ මේ පූජාසනයට ඉන්නවා කියලා කියන්නේ. කිතුණුවෙන් උනා කියන හැමෝම ස්වර්ගයට යන්නේ නැහැ පුතේ. මේක අපි අනිවාර්යෙන් තේරුම් ගන්න. මේ වගේ දේශනාව අහනකොට ඔයගොල්ලන්ට හරි අමාරුයි. මම දන්නවා ඉන්ටරෙස්ටිං නෑ. හැබැයි ඔබ තමයි ඒ දේ ඔබ තුල ඇති කර ගන්න ඕනේ. මේ සත්‍යද අහලා ඔබ තුල මේ දේවල් තුලින් යම්කිසි බයක් ඇති කරගෙන දෙවියන් වහන්සේ හොයන තැනට ඔබ එන්න ඕනේ. අහන්නම් වාලේ අහලා ඔහේ යන්න එපා. හැම කෙනෙකුටම මම කියන්නේ හැමතිස්සෙම කල්පනා කරන්න. මේ වචනේ අනුව කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතය ගැන. ඔවුන්ගේ එකිනෙකාට සුසාලුවක් දෙන ලද්දේ ඔවුන් ලෙසම මානු ලබන්න සිටිනා ඔවුන්ගේ හවුල් මෙහෙකාරයන් මකන්න සම්පූර්ණ වන තුරු ස්වල්ප කාලයක් නවතින්න කියන ලද්දේ කියලා කියනවා. ඉතින් ඒ තමයි පස්වෙනි මුද්‍රාව කඩන වෙලාවේදී සිද්ධ වෙන දේ. මොනවද වෙන්නේ පස්වෙනි මුද්‍රාව කඩනකොට පූජාසනයට වේද සාක්ෂිකාරයන් හැටියට සභාවෙන් අත්හැරපු සෙනගින් යනවා. අපි යමු 12 වෙනි පදයට 6 වෙනි මුද්‍රාව. අද 6 වෙනි මුද්‍රාවෙන් මම නතර කරන්න යනවා. මොකද මේක දීර්ඝ වශයෙන් කතා කරන්න ඕන නිසා. උන්වහන්සේ සවනි මුද්‍රාව කැඩූ කල මම දුටිමි. මහත් වූ භූමිකම්පාවක් විය. සූර්යයා කේශකලම්බයක් මෙන් කළු විය. මුළු නතර වෙනවා. උන්වහන්සේ 6 වෙනි මුද්‍රාව කැඩූ කල මම දුටිමි. මහත් වූ භූමිකම්පාවක් විය. සූර්යා කේශ කම්බලයක් මෙන් කළු විය. මුළු හඳද ලේමෙන් විය. ඒ කියන්නේ මේ අවුරුදු 7 තුලදී සිද්ධ වෙන්න යන දේවල් සිද්ධ වුණ දේවල් මුද්‍රා 7 කඩනකොට ලෝකයේ ජනගහණයෙන් 25% මැරෙනවා 4 වෙනි මුද්‍රාව කඩනකොට. ලෝකයේ ජනගහණයෙන් 125% මැරිලා ඉවරයි. දැන් ඉන්නේ 75%. මේ 75%ට වෙන්න යන දේවල් තමයි කියන්නේ. මොනවද කියන්නේ? සූර්යා කේශ කම්බලයක් මෙන් කළු විය හඳ ලේ වුණා කියලා කියනවා. මේ මුද්‍රාව කඩනකොට තමයි ක්‍රිස්තුස් වහන්සේගේ පාලනය සිදුවෙන කාලයේදී නැත්නම් යක්ෂයාගේ පාලනය සිදුවෙන කාලේ සිදුවෙන ස්වාභාවික විපත්. මේක ස්වාභාවික විපතක්. මොකද්ද වෙන්නේ? සූර්යා කේශ කම්බලයක් මෙන් වෙන්ට යනවා හඳ ලේ වගේ වෙන්ට යනවා. එතකොට අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මේ බ්ලඩ් මූන් කියන එක ඔබ කී දෙනෙක් අහලා තියෙනවද? ඉන්ටර්නෙට් එකේ නම් හරි ප්‍රසිද්ධයි. බ්ලඩ් මූන් කියලා හඳ ලේ වෙලා තියෙනවා. දාලා මෙන්න අන්න ආව බ්ලඩ් මූන් මෙහෙට මෙන්න ආව බ්ලඩ් මූන් මෙහෙට ඊශ්‍රායල් අහසට උඩින් බ්ලඩ් මූන් එක ඇවිල්ලා කියලා බ්ලඩ් මූන් එක එක රටවල් වලට පේනවා. එක එක රටවල් වලට හඳ ලේ විදියට ලේ පාටට පේනවා. නමුත් මේ බ්ලඩ් මූන් එක මේ මුද්‍රාව කඩන විට එන්නව මේ හඳ තනිකරම ලේ පාටට හැරීම සිදුවෙන එක හරි විශේෂයි. මේක මුළු ලෝකෙටම එකවරම හඳ තනිකරම ලේ කැටයක් මෙන් දිස් වෙන්න යනවා. පොඩ්ඩක් හිතලා බලන්න. ආකාශය ඔබ දකින හඳ වෙනුවට දැන් මුළු ලෝකෙටම එකවරම දිස් වෙන්නේ තනිකරම ලේ වලින් තෙත් වෙච්ච වගේ හඳක් නම් ඒ දර්ශනය මොනතරම් භයංකාරව තිබෙයිද? සූර්යා කේශ කම්බලයක් මෙන් කළු වුණාද? කිසිම දෙයක් පේන්නේ නැහැ. තනිකරම කළු වෙච්ච සූර්යයෙක් මුළු ලෝකෙට දිස් වෙන්න යනවා. මොනතරම් භයානක තත්ත්වයක් තුලින් අපි යනවද? මේකට කියනවා මේ සූර්යා කේශ කම්බලයක් මෙන් කළු විය. සූර්යා ග්‍රහණයක් ඇති වෙන්න යනවා කියලා. ලොකු භූමිකම්පාවක් එක්ක සූර්යා ග්‍රහණයක් එන්න යනවා. සූර්යා පේන්නේ නැතුව යන්න යනවලු. මේක ඊටාම භයානක තත්ත්වයක් ලෝකෙට. සූර්යා ග්‍රහණය සමග මොනවද වෙන්නේ? විශාල භූමිකම්පාවක්. මෙතෙක්
ලෝකයේ දැකපු නැති අහපු නැති අසනකම් ලෙලදෙන භයානක ලෙස භූමිකම්පාවක් සමග සූර්යග්‍රහණයක් කියන්ට යනවා. සූර්යා කේශ කම්බලයක් මෙන් කට්ට කළුවෙන්ට යනවා. මේ දේවල් කවුරුරි බලලම ඉන්නවා. අත්දැකලම මම මේක බලලම එනවා. ස්වාමීන් වහන්සේගේ පැමිණීමේදී මං එන්නේ ආවොත් මට මේක බලා ගන්න බැරි වෙනවා. ස්වාමීන් වහන්සේගේ පැමිණීමේදී මං එන්නේ නැහැ බ්ලඩ් මූන් බලන්න කිව්වට. ඉඳලා බලලා එන අය බලලා එන්න අපි නම් යනවා දෙවියන් වහන්සේගේ පැමිණීමේදී මේවා බලලා නිකන් සැපසේ ආකාචාරගෙන බලලා කරලා ඊට පස්සේ ගිහලා කෝපි එකක් හදාගෙන බීලා ඉන්ටර්නෙට් එකේ ෆොටෝ ටිකක් අරන් අප්ලෝඩ් කරලා I saw the blood moon today කියලා බෝඩ් එකක් දාලා සූර්යා කේශ කම්බලයක් වගේ වුණා කියලා ෆොටෝස් ටිකක් අරන් දාලා කෝපි එකක් බීලා නිදා ගන්න කාලයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අවසාන කාලයේ සිදුවෙච්ච යනවා අතිශයින් භයංකර කාරණු ගැන තමයි මෙතන කතා කරන්නේ. මොනවද කියන්නේ? තව කියනවා පුතේ අහසේ තාරකාවන් වැටෙන්න යනවායි කියලා කියනවා. අත්තිකා ගස තද සුලකින් සැලවි එහි අකාල ඵල වැටෙන්නක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටුනේ. ඔව් මොනවද වෙන්නේ? අත්තිකා ගහ තද සුලඟකට අසු වෙලා අකාලේ ඒ කියන්නේ ගැට මල් ඉදිච්ච නැති ඔක්කොම මොනවද වෙන්නේ? අකාලේ ඵල වැටෙනවලු. කී දෙනෙක් අත්තික ගස් දැකලා තියෙනවද? ධනසල් ප්‍රශංසාව ඔබ ඉන්න රටවල අත්තික ගස් තියෙනවා. නෑ ලංකාවේදී ආවොනම් අපි දන්නේ නැහැ. පොල් ගහ කුරුඹ ගහ කියවනම් කියයි. කී දෙනෙක් අත්තික ගස් දැකලා තියෙනවද? අත උස්සන බලන්න අත්තික දැකලා අපේ ළමයි දැකලා නැහැ. ෆිග් ට්‍රී දැකලා නැද්ද? ෆිග් දැකලා නැද්ද? අත්තික ගස කියන්නේ ඒකයි. ඒ අත්තික මේ දර්ශනයේ හරියටම කොට තේරුම් ගන්න ඕන නම් මේ කාලේ අත්තික ගෙඩි හැදෙන කාලයක්. ගිහිල්ලා මොනවද කරන්නේ? අම්මලා දුවලා තාත්තලා මහතුරු නෝනලා දුවලා පුතාලා අක්කලා නංගිලා ඔක්කොම ගිහිල්ලා අත්තික ගහක් යට ඉඳගෙන පොළොව පාලා ඔක. ඔක සොලවනකොට ඔකේ පුළුවන් පරිම මේකෙන් සොලවන්න. ඒකේ ගෙඩි කඩාගෙන වැටෙන විදිහක් තියෙනවානේ පොඩ්ඩක් ඒක අධ්‍යයනය කරන්න. මොකද කරන්න කිව්වේ? මොනවද කරන්න කිව්වේ? ඒක සිංහලෙන් කියනකො මාඩේක සොලවනවා නේ සිංහලෙන් කියමු. ගහක් යට ඵලයල්ලා ගිහලා ගහකට පොළොව පාලා. එතකොට ගහේ ගෙඩි කඩාගෙන නිවට වැටෙනකොට ඔබ මේ වචනයට සම්බන්ධ මොනවද කියන්නේ? අත්තිකා ගහක අකාලේ තමන්ගේ ඵල වැටෙන්නක් මෙන් අහසේ තාරකාවන් පොළොව පිටට එන්න යනවා. ඒ ගෙඩි ගෝගාන පොළොව පිටට වැටෙනවා වගේ. ඔබට ගණන් කරන්න පුළුවන්ද? අත්තිකා ගහ ඔලවගෙන යනකොට ගෙඩි වැටෙනකොට 1 2 3 4 5 6 කියලා ගණන් කරන්න පුළුවන්ද? මෙච්චරක් වටනවා කියලා කියන්න පුළුවන් කමක් තියෙනවද? නැහැ. ඒ වගේ මොනවද වෙන්නේ? යන්නේ ආකාශය මොන කියවන්න පුතේ පදේ? අත්තිකා ගසක් තද සුලකින් සැලවි එහි අකාල ඵල වැටෙන්නක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටුනේය. අහසේ තාරකාව පොළොව පිට වැටුනේය. මොකක්ද මේ තාරකාව කියලා කියන්නේ? තාරකා වැටෙනවා කියලා කියන්නේ උල්කාපාත වැටීමක්. උල්කාපාත වර්ෂාවල වැටීමක් කියලා කියනවා. එතකොට අදටත් උල්කාපාත අභ්‍යවකාශයෙන් පෘථිවියට එනවා. අපි විවිධ කාලයන් වලදී අහනවා නේද? නාසයක කියනවා අන්න අරකක් ආවා මේකක් ආවා අර ගලේ යපුණා මේ ගලේ වැටුණා. ලංකාව ලෝකෙ දෙසට ගමන් කරමින් ඉති වෙනවා. දැන් අරකට වදී මේකට වදී වැදුනොත් ඉවරයි. මේ වගේ පහුගිය කාලේ සෑහෙන දේවල් ආව ඉස්සරහට ඉදිරි විශාල එකක් එන්න යනවා කියලා මොනවද කියන්නේ? නාසා ආයතනය කියනවා. එහෙම ආවොත් මේ ලෝකෙන් භාගයක් ඉවරයි. ලොකු විනාශයක් මේ ලෝකෙට වෙයි කියලා කියනවා. අපි අහනවා. එතකොට මෙතන කියනවා මේ අභ්‍යවකාශයේ ඉඳලා පෘථිවියට එන මේ උල්කාපාත වර්ෂාව කියලා කියන්නේ ඒවා උල්කාපාත වර්ෂාන් පොළොවට එනකොට ඒවා ඔක්සිජන් වල ගැටෙනකොට ඒවා ගිනි ගන්නවා. ඒවා ගිනි අරගෙන තමයි මේ පොළොව කරා එන්නේ කියලා. නැතුව මේක කියන වල්ගාතරු කියලා. මේ එන්නේ උල්කාපාත වර්ෂාව ඔක්සිජන් සමග ගැටලා ගිනි අරගෙන තමයි එන්නේ. නැතුව ඒකට වල්ගයකුත් නැහැ, ඒක තරුවකුත් නෙමෙයි. මේක උල්කාපාත වර්ෂාවක් තමයි මේ පොළොව කරා බැසගෙන එන්නේ. ඉතින් මේ දේවල් එක්ක ඔබට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ පොළොව කරා එන්න යනා වූ විනාශයන් මොනතරම් භයානක වේද? මේවා ඇවිල්ලා පොළොව පිට වැටෙනකොට මොනතරම් විනාශයන් මේ භූමිය තුල සිදු වෙයිද?
සමහර ගල් විශාල නම් ඒවා පත්තු වෙලා ඉවර වෙන්න කලින් පොළවට වැටෙනවා. එහෙම වැටෙනකොට විශාල කුහර හැරෙනවා. එහෙම වැටිලා තමයි ඩයිනෝසෝරයන් විනාශ වුනේ කියලා අපි අහලා තියෙනවා. උල්කාපාත වර්ෂාවක් නැත්නම් විශාල ගලක් ඇවිල්ලා වැදිලා තමයි ඒ තරම් මේ සත්වයන් සම්පූර්ණයෙන්ම නැතිව යන තරමටම විනාශයටපත් උනේ කියලා. එතකොට සොදොම් ගොමෝරා විනාශ වුනේ මෙන්න මේ ආකාරයෙන්. ලෝකයේ භාර්යාව ඒ සොදොම ගොමෝරාවේ සිදුවීමේ තමයි අය සනිකරම ලුණු කණුවක් බවට පරිවර්තනය වුනේ. මේවට අදටත් තියෙනවා නිදසුන් නේද? මේ සිදුවන සිදුවීම් වලට. ඉතින් ආත්තිකා ගහක් සොරනකොට කොහොමද ඒ ගහේ ගෙඩි වැටෙන්නේ? ඒ වගේ උල්කාපාත වර්ෂාවන් මේ පොළවට එන්න යනවා. ඒ වගේම 1996 ජනවාරි 21 වෙනිදා එහෙම එකක් මේ පොළවට ආවා කියලා පත්තරවල යම් පත්තරවල දාලා තිබුණා. ඔයගොල්ලෝ ඒ විස්තර ඕන අය ඉගෙන ගන්න ආසයි පොඩ්ඩක් හොයලා බලන්න. අකුණන පොතක් මෙන් අහස පහ කරන ලද්දේය. අපි ඒ කියන්නේ කියවන පුතේ කියලා අපි ඉවර කරන්න යනවා. අකුණන ලද පොතක් මෙන් අහස පහ කරන ලද්දේය. සියලු කඳුද දිවයින්ද සුවකීය ස්ථාන වලින් පහ කරන ලද්දේය. ඔව්. අකුණන පොතක් මෙන් අහස පහ කරන ලද්දේය. සියලු කඳුද දිවයින්ද සුවකීය ස්ථාන වලින් පහ කරන ලද්දේය. ඒ රටවන් ආවේනික වෙලා එක රටක් තියෙනවා නම් ස්ථාපිත වෙලා මේකයි Tamanගේ රට කියලා තියෙන දැනින් මේ රට තුරංචු වෙලා යන්න යනවා. තුරං වෙලා යන්න යනවා. නැතර නැති වෙලා යන්න යනවා. මොකක් නිසාද වෙන්නේ යන්නේ? මේ අහස අකුලනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? පෘථිවියට ඉහළින් ඔබ හැමෝම දන්නවා ඕසෝන් පටලය කියලා පටලයක් තියෙනවා. මේක තන්නේ ක්‍රම ඔක්සිජන් වලින් සෑදිච්ච පටලයක්. මේ ඔක්සිජන් මේ ඕසෝන් පටලයේ අපි විවිධ කාර්යයන් වලට අහනවා ඒකේ යම්කිසි හිල් තව් හටගෙන තියෙන නිසා මේ සූර්ය කිරණ ඒ තව් හරහා මේ පෘථිවියට ගමන් කරන තේ රශ්මිය පොළවට එන නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළට ගිහින් තියෙනවා කියලා. මේ ගෝලීය අපි කියන ග්ලෝබල් වෝමින් කියලා හැම කාලෙකම හැම channel එකකම දැන් අවුරුදු 10කට 12කට 15කට විතර ඉහළදී කතා කරමින් ඉන්නවා මේ ගෝලීය උෂ්ණත්වය වැඩිකම. මේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන්න මොකද වෙන්නේ? මේ පොළවේ රස්නය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙලා යනවා. මේ දේවල් සිද්ධ වෙන හේතුව තමයි මේ පොළවෙන් නිපදවන කාබන් ඩයොක්සයිඩ් කියන වායුව වැඩිපුර වායුව මේ ඉහළට ගමන් කිරීම නිසා ඒ විතරක් නෙමෙයි විවිධ රසායනික ද්‍රව්‍ය නිසා මේ ඕසෝන් පටලයේ හට ගන්නා තව් නිසා හිල් නිසා ඒ අතුරෙන් හිරු කිරණ පොළොවට පතිත වීම සමග හිම කඳු ග්ලැසියරයන් දිය වෙන්න පටන් ගන්නවා. පුංචි හිල් ටිකක් තව්වක් දෙකක් නිසා මේ පොළොවට මෙච්චර රස්නයක් ඇවිල්ලා තියෙනවා. ගෝලීය උෂ්ණත්වය උඩට ගිහින් තියෙනවා. ග්ලැසියරයන් දිය වෙලා මරණයටපත් වෙනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා අහස අකුලන පොතක් මෙන් පහ කරන ලද්දේය. එහෙනම් මේ ආකාශයේ උඩින් නැත්නම් පෘථිවියේ උඩින් තිබෙන මේ ඕසෝන් පටලය සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ අරන් දාන්න යනවා. එතකොට මෙතෙක් වෙලා අපිට තිබුණා මේ ආවරණයේ ආරක්ෂාව ඒ තද හිරු කිරණ අප වෙතට ඇවිල්ලා කරන්න තියෙන විනාශයන් වලින් බේරෙන්න තිබුණ ඒ ප්‍රොටෙක්ෂන් එක අරන් දානවා. දැන් ඔබට ඍජුවම මේ මොනවද වෙන්නේ යන්නේ මේ හිරු කිරණ මනුෂ්‍යයට පතිත වෙනකොට මනුෂ්‍ය ජීවිතවලට මොනව වෙයිද? ශරීරයේ මාස් දියවලා වැටේ. පිච්චේ මනුෂ්‍යයා ගිනිගෙන දැවෙයි. ගස් කොළන් විනාශ වෙලා යයි. ආර්ක්ටික් ඇට්ලාන්ටික් කියන මොකද කියන්නේ මේ අයිස් කඳු කරන්නේ පළාතයන් වල තිබෙන හිම කඳු දිය වෙලා යයි. ඒ හිම කඳු දිය යාම තුල මොනවද වෙන්නේ? මුහුද ජල මට්ටම ඉහළ යයි. මුහුදේ ජල මට්ටම ඉහළ යාම තුල මොනවද සිද්ධ වෙන්නේ? ඒ ජල මුහුදු මට්ටමේ පහළ තියෙන රටවල් මොනවද වෙන්නේ? සම්පූර්ණ යට වෙලා විනාශ වෙලා යයි. ශ්‍රී ලංකාවට මොනවද වෙන්නේ දන්නේ නැහැ. ඒ දෙවනෝසේ වචන කියන කඳුද දිවයින්ද සුවකීය ස්ථානයෙන් පහ කරන ලද්දේ. විශාල කඳු යට වෙලා යන් කියනවා. රටවල් පිටින් යට වෙලා යන් කියනවා. මොකක් වෙනුවෙන්ද තව දෙවනෝසේගේ පැමිණීමට යන්නේ නැතුව ඉන්නේ? පොළොවේ යට ජීවත් වෙලා බලන්නද? යට වෙන ලෝකයක් තුල ජීවත් වෙලා කොහොමද ජීවත් වෙන්නේ කියලා බලන්නද? කඳු වලට යට වෙන්නද? මොකක් උදෙසාද?
මෙතරම් දේ වචනේ අපට පැහැදිලි කරලා කියද්දී දේව දරුවනි ලෝකයේ දෙවියන් වහන්සේ සභාව ඔසවා ගත්තායින් පස්සේ මේ ලෝකෙට එන්නේ යනවා පීඩාවන් ස්වභාවික විපත් දෙවියන් වහන්සේ මුද්‍රා සත කඩලතෝ කාලේ මුද්‍රා සතයි මේ තාම තව තියෙනවා පාත්‍ර විනිශ්චයන් අර විනිශ්චය මේ විනිශ්චය කියලා තව තියෙනවා පුතේ ලොට් එකක් මේ පළවෙනි මුද්‍රා 6ට ඇවිල්ලා තියෙන්නේ අපි මේ මුද්‍රා 6 තුලදී මෙතන බයන දේ සිද්ධ වෙනවා නම් තව තියෙනවා වක් කරන්න පොඩේ වෙනස පතාට එකට සිඳවලා පොළවට එතකොට මොකද වෙන්නේ යන්නේ අවුරුදු 7ක් තුලදී පීඩාව කියලා ඔබ අද කියනවා ඔබේ ජීවිතවලට පීඩාව මොකද්ද කියලා ඔබ මාතාව දැකලවත් නැහැ ඔබට මට දැනিলাවත් නැහැ දෙවියන් වහන්සේට මහිමය වේවා අපිට එක පීඩාවක් තුලින් වතුන් වහන්සේ යන්න දෙලා නැහැ පුතේ හැම පීඩාවකදී වහන්සේ ඔබට මට මහිමාන්විත ලෙස උපකාර දෙන්නේ මහිමාන්විත මේ ජීවමාන මේ අලංකාර මේ වචනේ තිබෙන වචනේ සමගමව ජීවත් වෙනද මේක සුළු කරලා අපි ජීවත් වෙන මේ ජීවිතෙන් මේ වචන මෙතනින් අහලා ගිහිලා ගෙවල් වලට වෙලා පාපෙන් බර වෙච්ච පාපෙන් තෘෂ්ණාවෙන් වට වෙච්ච ජීවිත ජීවත් වෙන්න එපා මේව ඔබේ කන් වලට ඇහෙන්න ඕනේ නිතරම මේ දේශනාවෙන් ගෙදර දාලා තියාගන්න මොකද මේවා වෙන අය කරන්නේ නැහැ කැමති නැහැ මේ මිනිස්සු දුවනවා මිනිස්සු ඉන්නේ නැහැ මිනිස්සුන්ට ජොලිය නැති වෙනවා අරක්කු ටිකක් බොන්න හිතෙන්නේ නැහැ සිගරට් ටිකක් බොන්න හිතෙන්නේ නැහැ කුපාඩිකමක් කරන්න හිතෙන්නේ නැහැ වනචරකමක් කරන්න හිතෙන්නේ නැහැ හොරකමක් කරන්න හිතෙන්නේ නැහැ සල්ලාලකමක් කරන්න හිතෙන්නේ නැහැ ලෝකෙ සින්දු අහලා චූන් වෙන්න හිතෙන්නේ නැහැ ඇයි මේවා ඇහෙන්න තමන් දන්නවා දෙවියන් වහන්සේගේ පැමිණීම නම් සූදානම් වෙන්න ඕනේ කියලා තමන්ට තිබෙන තාම කෙටි කාලයක් බව සී වෙනවා ඒවා සී වෙනකොට මොකද වෙන්නේ තමන්ගේ අඩුපාඩු ගොඩාක් මග ඇරිලා යනවා මම දෙවියන් වහන්සේ කියන්නේ මිනිස්සෙක් උන්වහන්සේගේ මන මාළිය මේක මේ අවස්ථාවම අතහැරගත්තොත් මට භයානක විනිශ්චයක් තුලින් යන්න වෙනවා මට ඒ පූජාසනයට වේද සාක්ෂිකාරයට භයානක මරණයක් විඳින්න සිද්ධ වෙනවා ඒ සිද්ධ වෙනත් මම මන මාළිය වෙන්න යන්නේ නැහැ කියන මේවා අපිට මතක් වෙන්න පටන් ගන්නවා නිතරම මේ දේශනාවන් අහලා ගේ ඇතුලේදී ඔබ අහන්න නිතරම අහලා තියා ඔබේ කන් වලට ඇසෙන තැන් වල දාලා තියාගන්න ඒ දේවල් ඔබේ ජීවිත හදාගන්න කෙටි කාලය ඉතුරු වෙලා තිබෙන්නේ. අහස අකුලන පොතක් මෙන් පහ කරන ලද්දේ. සියලු කඳුද දිවයිද ස්වර්ගයේ ස්ථාන වලින් පහ කරන ලද්දේ. මේ වගේ දියවෙච්ච අයිස් කුට්ටියක් ගහගෙන ඇවිල්ලා තමයි 1912 අප්‍රේල් 14 වෙනිදා ටයිටැනික් කියන නැවට වැදිලා ඒකගේ මංගල චාරිකායම මුහුදුපත් වෙලා ගියේ. ඒ නැවට කියනවා දෙවියන් වහන්සේලාත් පෙරලන්න බැරි නැව කියලා තමයිලු එයා නන්දරලා හිටියේ. දෙවියන් වහන්සේලා සරදම් කිරීම කාට වුණත් ලේසි වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ වැටීමේ ප්‍රතිමේ උඩඟුකම තිබෙනවා. කවුරු හරි උඩඟු වෙනවා නම් ඔබ වැටෙන්න යනවා. මම නෙමෙයි කියන්නේ දේ වචනේ කියනවා. මිනිස්සුන්ගේ වැටීමේ ප්‍රතිමේ උඩඟුව තිබෙනවා. කවුරු ඔබට කියනවා ඔයා උඩඟු ඔච්චර හොඳ නැහැ කියලා. ප්‍රවේශම් වෙන්න. ඔබ කවුද මට ඒක කියන්න කියලා නෙමෙයි කතා කරන්නේ දෙවියන් වහන්සේ. යටහත් වෙන්න අපි ඉගෙන ගන්න ඕනේ. හalleluya. අපි කියමු 15 වෙනි පදය. මේ උල්කාපාත වර්ෂාවේදී විදුලි බලය ඇන හිටින් කියනවා. මම ඔබට ඉස්සරහට එක කියන්න නම් පොඩි කාරණයක් මම පසුගිය සතියේ ඉගෙන ගත්තා වර්තමානයේ සිදුවෙන දෙයක්. මේ උල්කාපාත වර්ෂාව නිසා මොනවද වෙන්නේ යන්නේ? ගොඩක් සැටලයිට් විනාශ වෙන්න යනවා. කරන්ට් එක නැති වෙන්න යනවා. ඒ වැටලා ඇවිල්ලා පොළොවට වදිනකොට ඒ සම්බන්ධ සැටලයිට් ඒ එක එක දේවල් සම්බන්ධ දෙන සැටලයිට් වලට බාධා එනකොට ඒ සම්පූර්ණ කාර්යය නඩාල වෙන්න යනවා. විදුලි බලය අනහිටින් යනවා. මම දන්නේ කොහොම ෆෑන් නැතුව අපේ මිනිස්සු ජීවත් වෙයිද? මම දන්නේ එයා කන්ඩිෂන් නැතුව කොහොම ජීවත් වෙයිද මම දන්නේ. සල්ලි කාර්යයන්ට සල්ලි මිටි අරගෙන සල්ලි මිටියෙන් තමයි පවන් ගහ ගන්න වෙන්නේ. අපි කියමු පුතේ සල්ලි කාර්යයන්ට පවන් ගහලා කොහොමද කියලා ඒ ඊටු ටිකෙන් පොළවේ රජවරුද උත්තමයෝද සේනාපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද කඳුවල ගුහාවලත් පර්වතවලත් සැඟවුණේ. ඔව් පොළවේ ධනවන්ත සල්ලිකාරයෝ සල්ලි එකතු කරලා අද පොට්ටනේ බැඳගෙන තියාගෙන ඉන්න අයට මොකද වෙන්නේ යන්නේ? ආයෙ කියමු පදෙන් පොළවේ රජවරුද ජනාධිපතිවරුද උත්තමයෝද මන්ත්‍රීවරුද සේනාපතියෝද අරමාතියා මේ පතියෝ ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද
කඳු වල ගුහාවල කඳු වලට දුවනවලු ගුහා වලට දුවනවලු පර්වත වලට කියලා හැංගෙනවලු. ඇයි අපි දන්නවා කඳු වලට ගියාම ටිකක් සිසිලයි. ගුහාවන් අස්සට ගියාම රස්නේ දරා ගන්න පුළුවන්. හැබැයි මේ රස්නේදී කඳු වලට පුච්චෙනවා. කඳු උඩක් පිච්චෙනවා. ගුහාවල් අතුලේ තියෙන ගන්න වගේ. කොහේ ගියත් ඉන්න වෙන්නේ නැහැ. සල්ලි තිබුණා කියලා ගුහාව ඇතුලේ AC නෑ පුතේ. සල්ලි තිබුණා කියලා කඳු වල ඔබට AC හම්බෙන්න යන්නේ නැහැ. සල්ලි තිබුණා කියලා පර්වත වලට ගිහිලා වැඩක් නැහැ. ඔබගේ සල්ලි වලින් කිසිම ප්‍රයෝජනයක් නැති වෙන්නේ යන්නේ නැහැ. මෙතකොට තමයි සල්ලිකාරයන්ට ඔළුව පෑදෙන්න යන්නේ. එතකොට තේරෙන්න යනවා ක්‍රිස්තියානි කාර්යයක් කිව්වේ ඇත්ත. මුන් මිත්‍යා දෘෂ්ටිකයන්, මුන් ආගම් වෙනස් කරන්නේ, මුන් බයිබල් කාර්යෝ එතකොට තමයි තේරෙන්න යන්නේ. මුන් කියලා තියෙන ඇත්තනේ. මුන් කියපු දේවල් අපි හිතුවේනේ අපි તો මොඩයි කියලා මොඩේ පොතක් විශ්වාස කරනවා කියලා. මස්කඩකාරයෙක්ගේ පොතක් විශ්වාස කරනවා කියලා අර ගොඩාක් මිනිස්සු ඉන්නවනේ කියලා කියන්නේ ආයෙත් ඇස්පෑ දෙන්න යනවා, කම්පෑ දෙන්න යනවා ඒ දවස්වල හැබැයි වැඩක් නැහැ. කොයිද දුවන්න පාරමදි වෙන්න යනවා. මුදල් වලින් මනුෂ්‍යගේ ජීවිතය ඔවුන්ට බේර ගන්නට වෙන්නේ නැහැ. උන්ගේ ජීවිත විනාශ වෙලා යනවා. වයින්. පසුගිය සතියේ මට අසන්න ලැබුණා ඔබ කී දෙනෙක් දන්නවද ඒලොන් මාස්ක් කියන ව්‍යවසායකයව? ඒලොන් මාස්ක් කියන කෙනා තමයි මේ වෙනකොට මොකද්ද මේ ධනවත් මිනිස්සෙක් ඔහු කොහෙද අඟහරුනේ අඟහරුගේ මිනිස්සු ලක්ෂයක් පදිංචි කරවන්න මේ වෙනකොට එක මාසයකට එක ගුවන් යානාව බගින් 100 ගිහිල්ලා බස්සලා එකක් ගිහිල්ලා එනකොට අනිත් එක යනවා. එහෙම ලක්ෂයක් ගෙනියලා ඒ පළවෙනි ලක්ෂයට දෙන්න යනවලු පුරවැසි භාවය. දීලා ඒ ජීවත් කරන්න දැන් මෙයා දන්නවා පෘථිවිය ෆ්ලැට් වෙන්න යන්නේ පොළව. ඒක නිසා දැන් වෙන ලෝකයක් අපි හොයාගන්න ඕනේ කියලා ඒගොල්ලෝ එහෙම පැනලා යන්න ලෑස්ති වෙනවා. බිල් ගේට්ස් පොළොව යට අඩි 5000ක් යට ගෙවල් හදලා ජනපද හදලා නිවාස හදලා ඉවරයි. විකිණිලක් ඉවරයි ගෙවල් ටික. ඒගොල්ලන්ට එක එලාම් එකයි ශබ්ද වෙන්න ඕනේ. කට්ටියම දුවගෙන කියලා එක තැනක ඉඳගෙන ඉන්න යනවා. බුස් ගාලා ඉන්න යනවා පොළොව යටින් වාහනයක්. ඒකේ නැග්ග ගියා. shopping යන්න පුළුවන්, gym යන්න පුළුවන්, swim කරන්න පුළුවන්, කන්න පුළුවන්, ළමයි ඉස්කෝලේ යන්න පුළුවන් ඔක්කොම හදලා ඉවරයි යට. විකිණිලක් ඉවරයි ගෙවල් ටික. මේ ඔක්කොගෙම මොනවද පෙන්වන්නේ? මේ ධනවතුන් දන්නවා මේ පොළව පවතින්න යන්නේ නැහැ. මේක විනාශ වෙන්න ලෑස්ති කියලා. දන්න නිසා මේගොල්ලෝ සූදානම් වෙලා තියෙනවා. මේ ඒලොන් මාස්ක් කියන ව්‍යවසායකයා තියෙනවා ස්ටාර්ලින්ක් කියන ආයතනය. ඔහු මට මතකයි පසුගිය වසරේ සැටලයිට් 12000ක් ලොන්ච් කරා. ඔය යාට උන් ලොකුම ඩේටාබේස් එක තියෙන මිනිස්සයා වෙන්නේ. ඉතින් මෙයා මේ සැටලයිට් 12000ක් ලොන්ච් කරලා තියෙන වෙලාවේ පසුගිය සතියේ ආවා වූ සෝලාර් සුනාමියක් නිසා මොනවද වෙලා තියෙන්නේ? එයාගේ සැටලයිට්ස් වලින් 40ක් විනාශයටපත් වෙලා තියෙනවා. සැටලයිට් 40ක් කුඩු පට්ටම් විනාශයි. දැන් අපිට වැදගත් වෙන්නේ කාගේ මොකද මේ සැටලයිට් එකද ගිනි ගන්නගත්තේ විනාශ වුනේ කියන එක නෙමෙයි. අපිට මේකෙන් දැනගන්න තියෙන්නේ මේ සෝලාර් සිස්ටම් එක නැත්නම් අපි කියන මේ ග්ලෝබල් වෝර්මින් එක. මේ සෝලාර් සුනාමිය කාලේ වසර 11කට සැරයක් මේ සෝලාර් සුනාමියක් එනවා නැත්නම් වසර 22කට සැරයක් මේ සෝලාර් සුනාමිය එනවා කියලා එක විද්‍යාඥයෝ කියනවා. නමුත් දැන් කියනවා විද්‍යාඥයෝ 2022 වර්ෂයේ මේක ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. එහෙනම් 2023 මීට වඩා භයානක වෙන්න යනවා. අද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට මේ ලෝකය ස්වභාවිකව සූදානම් වෙලා තියෙනවා. මිනිස්සු සූදානම් වෙලා තියෙනවා. යක්ෂයා ඇවිල්ලා මේ පොළොව පාලනය කරන්න අවශ්‍ය සියල්ල සූදානම් වෙමින් පවතිනවා. අද ජපානයේ තමන්ගේ ආහාර වලින් 50% ස්ටෝර් කරන්න පටන් අරන් තියෙනවා. එතකොට බිල් ගේට්ස් කියන මිනිසයා මේ වෙනකොට එයාගේ විශාල ව්‍යාපෘති වලින් අයින් වෙලා ඔහු වගා කරන්න පටන් ගන්නවා. විශාල ඉඩ ප්‍රමාණයක් අරගෙන එයා මහා පරිමාණයෙන් වගා කරන්න පටන් ගන්න තියෙනවා. ඇයි මේ? ඊළඟට එන්නේ යන්නේ මොකක්ද? සාගතේ. දැන්ටම ලංකාවට සාගතේ ඇවිල්ලා පෝලිං වල ඉන්නවා මිනිස්සු. කල අරව මේ ගෑස් පොලිමයි, පෙට්‍රල් පොලිමයි, ලාබු තෙල් පොලිමයි, ආල් පොලිමයි, පිටි පොලිමයි. තව ඊට දවස් වල ඇඳුම් වලට පොලිමක් ගේ යට ඇඳුම් පොලිමක් දෙන ඒවා කියන තානා. මේ වගේ පොලි හසාගත මොන ලෝකෙම කතා කරන ලංකාවේ තියෙන සාගතය ගැන මම විතරක් නෙමෙයි. ඉන්දියාවේ channel පාට්ට ගන්න ලංකාවේ සාගතය කියලා. මැදගස්කාර්. වගේ
විවිධ රටවල් වල දැන් සාගතේ හට අරගෙන මිනිස්සු සමහර රටවල් දැන් මේ සාගතේට සූදානම් වෙමින් තිබෙනවා. ආහාර ස්ටෝක් කරගෙන ඉන්නවා. හැම කෙනෙක්ම සූදානම් වෙනකොට ක්‍රිස්තියානි කාර්යය තමයි එළවටත් නැති මෙලොවටත් නැති මේක ඔහි ජීවත් වෙනවා. මම දන්නේ එච්චර නිශ්චිතභාවයකින් ඉන්නවද මේකද යනවා සේටාවක් මං යනවා අප්පා. එහෙම ඉන්නවා. මම දන්නේ කිසිම ගාණක් නැහැ. මෙලෝ රහක් නැහැ ක්‍රිස්තියානි කාර්යය කියන්නේ. හාලෙලූයා කියව හාලෙලූයා. ආමෙන් කියන්න ආමෙන්. සුතිය කියන්නේ ආත්මික භාවයක් ක්‍රිස්තියානි කාර්යයක මට තේරෙන්නේ නැහැ පුතේ. කවම සූදානම් වෙලා කිතුනවා සූදානම් වෙලා නැහැ. කිතුනවා ආශා කරන්නේ මෙන්න මේ දෙයට තමයි. මොකද්ද? අනාගත වාක්‍යයක් කියන අනාගත වාක්‍ය. මට මග පෙන්නීමක් දෙන්න. මම දන්නේ මොන පිස්සුවක් හැදලාද කියලා අපේ වර්තමාන කිතුනුවට. මම දන්නේ එක්තරා දේවදාසෙක්. එක්තරා දේව සේවකයෙක්. හොඳට දේවනාහසට සේවය කරා. කොහෙන්දෝ ආපු සර්පෙක් මේ මිනිස්සුගේ ඔළුවට දැම්මනේ. බෝධිවියන් වහන්සේ බලෙන් අරන් පාවිච්චි කරන්න යනවා කියලා. මේ ඉතාලියේ නෙමෙයි. ඊට පස්සේ ඔළුවේ වෙන කාවත් මවා ගන්න එපා. ලංකාවේ. එයා මට කතා කරගොස් සිස්ටර් මට හම්බුණා රෙවලේෂන් එකක්. ප්‍රොෆෙසි එකක්. දෙවියන් වහන්සේ මට කතා කරලා කිව්වේ. මේ පාස්ටර් ගෝලු බෝධියා පුතා මම ගොඩක් දවස් බලාගෙන හිටියේ කියලා. දැනස ගොඩක් දවස් බලන් ඉඳලා තියෙනවා. මට අද තමයි අද සුදාත්මයන් වහන්සේ මට කිව්වා උඹට කතා කරන්න කියලා. මට කෝල් එකක් දීලා ගෙදරට එන්න කිව්වනේ. මම ගෙදරට ගියාම එයා මට කිව්වා දන ගහපන් කිව්වා. මම දන ගැහුවා. මගේ ඔළුවට අත තියලා කියාගෙන ගියා සිස්ටර්. එයා කිව්වලු මම ඔබ බලෙන් අරන් පාවිච්චි කරන්න යනවා. You will touch Europe කිව්වලු. බටි ප්‍රොපේ touch කරනවා කිව්වලු. ඔබ ඇමරිකාවේ සේවය කරන්න යනවා කිව්වලු. ඔබ ඕස්ට්‍රේලියාවේ සේවය කරන්න යනවා කිව්වලු. එයාගේ පාසේ ඇසිස්ටන්ට් හැටියට. ඔබ කැනඩාවේ සේවය කරන්න යනවා කිව්වලු. ඒක නිසා දෙවියන් සුදාත්මයන් වහන්සේ මට ඔබ ට්‍රේන් කරන්න කියලා. බාදේ ඉඳලා මගේ ගෝලේ. ඔබ කරන හැම සේවයක්ම නතර කරන්න ඕනි. බාදේ ඉඳලා මං ළඟට ඇවිල්ලා බැඳෙන්න ඕනි. බැඳිලා මා එක්ක සේවය කරන්න ඕනි. ඉදිරි කාලේදී මම ඇමරිකාවට යනවා නම් පුතා ඔබ කැනඩාවට පලයනවා. පුතේ ඔබ කැනඩාවට යනවා නම් මම ඕස්ට්‍රේලියාවට යනවා. මම ඕස්ට්‍රේලියාවට යනවා නම් ඔබ ඵලයන් ඇමරිකාවට. මේ වගේ සේවයකට බලවත් රටවල් වලට තරහ අඩගහලා තියෙනවා. ඉතින් මම දැන් පුහුණු වෙනවා කිව්වා. මට ගෝ සිස්ටර් ඔයාත් එයාව හම්බෙන්න ඕනේ. මම ඔයා ගැන කිව්වා. ඔයා හරිම උනන්දු කාන්තාවක් හරි කොන්දක් තියෙන ගෑණියෙක් කියලා. මට හරි ආඩම්බර ගැන සිසුති වේවා. ඔයාට කතා කරන්න කියලා. මෙයා කීපවතාවක් ගිහින් මං ගැන ඒ පාස්ටර් කියලා. මේ එයා කෝල් එකක් දීලා ගිහිල්ලා ෆෝන් එකක් දුන්නා මේක මට කතා කරේ නෑනේ. මට කතා කරන මම ආන්න හිටියේ උඹ කොහෙද උඹ ඉගෙන ගත්තේ ශාස්ත්‍ර කියන්නේ කියලා. ඈ පාස්ටර් ශාස්ත්‍රකාරයෝ කොහෙද උඹ ශාස්ත්‍ර කියන්නේ ඉගෙන ගත්තේ කියලා තමයි මම ආන්න හිටියේ මට කතා කරේ නෑ. ඒක කියලා මෙයා ට්‍රේන් කරන්න කියලා මාස 6ක් ගියේ නෑ. ඇමරිකාවේ කැනඩාව ඕස්ට්‍රේලියාව යන හිටියේ මෙන්න පොලේ කොරෝනාව. දැන් ලංකාවක් නැහැ. ඕස්ට්‍රේලියාවක් නැහැ. කැනඩාවක් නැහැ. ඇමරිකාවක් නැහැ. කොරෝනා වලින් මොකක්ද දන්නවද? දොර ඇරියක් කොරෝනා. ජනෙලේ ඇරියක් කොරෝනා. එළියට ගියත් කොරෝනා. ඇතුළට ආවත් කොරෝනා. ගෙදර හිටියොත් පොනාසි, එළියට හිටියොත් අබුනාසි කිව්වා. කොහොමද අනාගත වාක්‍ය? ඔච්චර කියපු දෙවියන් වහන්සේ උඹට කිව්වේ නැද්ද පුතේ කොරෝනා එකක් එන්න යනවා? ඒකට ලෑස්තියන් කියලා කිව්වේ නැද්ද? හොඳට සේවය කරමින් මිනිස්සුන්ගේ ඔළුවට සේවය කියලා දාලා මම කියන්නේ ඒ වගේ අය රැවටුණා කියලා. දන්නවද? යාකෝබ පොතේ කියනවා මොනවද කියන්නේ? තෘෂ්ණාව මිනිස්සෙක් තුල පිරිසිඳගත් කල්හි. කාටද පැහැදිලි? තෘෂ්ණාව මිනිස්සෙක් තුල තියෙනකොට තමයි තෘෂ්ණාව ඔබ වදින්නේ. උඹට කොයි වෙලාවෙ ආසාවක් කරනවා මම බලවත් දේවදාසෙක් වෙන්න ඕනේ. මම ලොකුවට රටවල් වලට යන්න ඕනේ. ඒ තෘෂ්ණාව ඔබ තුල තියෙන නිසා උඹට මස් කඩ දාපු ගමන් ඔබ පස්සෙන් යනවා. ඇද ගමන නමනවා. යාකෝබද කියලා බලන්න.
පළවෙනි පරිච්ඡේදයේ 7 8 9 10 ඉඳලා කියවලා බලන්න. තෘෂ්ණාව මිනිස්සෙක් තුළ තියෙනකොට තමයි මොකද වෙන්නේ? මස් කාට දාපු ගමන් මේක තමයි දෙවියන් වහන්සේගේ කෝලින් එක කියලා පස්සෙන් යන්නේ. දෙවියන් වහන්සේ සේවය කරන මම ආයත වල කියනවා. ඔබට තානාන්තර අවශ්‍ය නැහැ. ඔබට නිල අවශ්‍ය නැහැ. ඔබට කොස්ටියම් එකක් අවශ්‍ය නැහැ. ඔබ ඉන්න තැන සේවය කරන මම ඔබට ඉදිරි කාලේ කියලා දෙන්න යනවා. ස්ටේෆන් කියන මේ මිනිහගේ සේවය. ඒක අහුවම ඔබගේ ජීවිත වෙනස් වෙනවා මම අනිවාර්යෙන් දන්නවා. ඔබ දැන් කරන සේවය මේ අදෙල් කියන පුටුව කෙලින් තියෙන එකත් ඔබේ සේවයක්. ඔබ සභාවට ඇතුල් වීම සේවයක්. මේසේ පුටුව පිසීම සේවයක්. මොන තරම් සේවයක් ඔබ කරන එක ඉදිරියේ දෙවියන් වහන්සේගේ මොන තරම් කරු කටයුතුද කියලා ඔබට මම පෙන්නන්න යන වචනේ තුලින්. ඒක නිසා එක එක්කෙනා දාන මස් කටු වලට පාස්ටර්ලා කියන ශාස්ත්‍රකාරයන් බාලාම්ලගේ ඉගැන්වීම් වලට අසු වෙලා ඔබලට ලැබුණ මේ මහිමාන්විත ගැනවීම නැති කරගන්න එපා. මේ කාලය හාස්කම් පස්සේ යන කාලයක් නෙමෙයි. අනාගත වාක්‍ය ශ්‍රවණය කරන කාලයක් නෙමෙයි. අනාගත වාක්‍ය තමයි අපි ඉන්නේ. හාස අකුලන පොතක් මෙන් පහ වෙන්න යනවා. කඳු දිය වෙන්න යනවා. දිවයි නැති වෙලා සුන්නත් දුරු වෙලා යන්න යනවා. මීට වැඩිය මොන අනාගත වාක්‍යද? නුඹත් නුඹේ පවුලක් ආරක්ෂා වෙන්න ඕනේ. දැන් අපි වචනේ කියන මතකතුමාගේ සුභාරංචි පාරේ 11 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ කියවන්න. ඒ 16 වෙනි පදේ කියන එකට අපි ඉවර කරන්න යනවා. උන්වහන්සේ කියනවා මේ පරම්පරාව මම කුමකට සමාන කරම්ද? මේ පරම්පරාව මොකට සමාන කරම්ද? කවුද මේ පරම්පරාව කියන්නේ? ඔයගොල්ලෝගේ පස්සෙන් එන අයද? අපි තමයි. කවුද මේ පරම්පරාව? කියවන්න 11යි 16. නුමුත් මේ පරම්පරාව කුමකට සමාන කරන්නේ? මොකට සමාන කරන්නද මම? කියන්න. අපි නුඹලාට නලා පින්වෙමු. අපි උඹලාට මොනවාද පිම්මේ? උඹලා නලා පිම්බා. නුඹලා නැටුවේ නැහැ. උඹලා නැටුවේ නැහැ. අපි උඹලාට දෙවියන් වහන්සේගේ වචනය ගැන කිව්වා. මට කියන්න දෙන්න මගේ භාෂාවෙන්. අපි උඹලාට පසුතැවිලි වෙන්න කියලා දේශනා කරා. උඹලා පසුතැවිලි වුණේ නැහැ. කියන්න. නුඹලාට විලාප කියමු. උඹලාට විලාප කියාගෙන උඹලගේ අයිතිකම අපරාධය ගැන උඹලගේ පාප ගැන කියලා දෙන උජ්ජවලිත කමෙන් පශ්චාත්තාප වෙලා කියලා උඹලාට කිව්වා. නමුත් උඹලා නෙමෙයි පශ්චාත්තාප වුනේ. අපි උඹලාට නානාපිම්බ උඹලා නැටි වෙන්නේ මම හැමතිස්සෙම දෙවන්නත් යාඥාව කියලා දෙයක්. ස්වාමී මම නම් මාර්ගනා සභාවට නානාපිමිනවා ස්වාමී කවුරුත් නටන්නේ නැහනේ. ස්වාමීනි මම නම් මාර්ගනා සභාවේ ආයත පසුතැවිලි වීම ගැන දේශනා කරන කවුරුත් අඬන්නේ නැහනේ. මම නෙමෙයි දේව වචන කියන යේසුස් වහන්සේ කියන්නේ පුතේ. නුඹලා ඇඬුවේ නැතයි. උඹලා ඇඬුවේ නැහැ. මේලා මොන විලාප කිව්වද උඹලාට ජොලි. උඹලා විලාපයක් උඹලාට බජාව. මේසෙන් හරි පුටුවක් අත අට්ටු කරගෙන උඹලා තාලේ අල්ලගෙන උඹලා බජාව දානවා. මොකටද? විලාපෙට. කියවන්නේ. වෙලදාම් පොළවල හිඳ. වෙලදාම් පොළවල ඉඳගෙන එන්නකෝ අපිට ගන්නකෝ අපිට ගන්නකෝ කියන ළමයි වගේ උඹලාට කතා කරා උඹලාවේ නැහැ. පාරක් ගානේ කියලා මෙට්‍රෝ එකක් ගානේ කියලා ගියා ගානේ කියලා පුතේ දුවේ දෙවියන් වහන්සේගේ පැමිණීම ළඟයි. ඔබගේ පෞකාරකමෙන් ගැලවියන් ඔබේ පාපේ අදාරපන් ඔබගේ මේ මොකද්ද මේ ලෝකාකාර ජීවිතය අදාරපන් දෙවියන් වහන්සේට වරින් කියලා ගෙවල් ගානේ කියලා කිව්වට කවුරුත් ආවේ නැහැ කියලා මම දෙවියන් වහන්සේට මගේ යාච්ඡාවේදී කියනවා. කියන්නේ මොනවද කියන්නේ? වෙනදම් පොළවල් වල ඉන්න තමුන්ගේ යහළුවට හඬ ගසා. වෙනදම් පොළවල් වල ඉන්න තමන්ගේ යාළුවන්ට හඬ ගසන ළමයින් මෙන් කියන්නා වූ ළමයින්ට සමානයි. කියන්නා වූ ළමයින්ට සමානයි. ළමයි අනිකට කවුරුත් එන්නේ නැහැ. අනේ එන්නකෝ අපිට මලක් ගන්නකෝ. එන්නකෝ කවුද එන්නේ? කවුද ගන්නෙ? කෙක්කේ. අපිත් ඒ වගේ තමයි. ඔබත් ඒ වගේ තමයි. කීදරුණු කියනවාද දෙවියන් වහන්සේ පිළිගන්න. එක ළමයෙකුට අපි සුභාරංචි කියලා මේ ළමයා අද එන්න හිටියා. අම්මා තාත්තා කැමති වෙලා නැහැ. ඒ ළමයා හදන්නේ. අම්මා තාත්තා කැමති නැත්නම් දැන් කාලමයි සුවපිටවත් යන්නේ. එච්චර සුවච කී කරු පරම්පරාවක් අපි ජීවත් වෙන දෙවියන් වහන්සේ ප්‍රශංසා වෙනවා. ඔබේ ළමලුත් එහෙමද? අම්මා තාත්තා කැමති නැත්නම් ඔබ කොල්ලෝ ප්‍රශ්නයක් දාන්න. කියන්නේ. මක්නිසාද යොහන් කමින් ගොමින් නාවේ. යොහන් නෑ 20 වෙනි පදේ කියන්න. ඒක අවශ්‍ය නෑ. 20 වෙනි පදේ කියලා ඉවර කරමු.
එකල උන්වහන්සේගේ බලවත් ක්‍රියාවලින් එකල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් ක්‍රියාවලින් බොහොමයක් කරන්න යෙදුණු බොහෝමයක් කරන්ට යෙදුණු රටවල් නුවරවල් පසුතැවිලි නොවූ බැවින් දේවියන් වහන්සේගේ බලවත් වූ ක්‍රියාවල් කරන්ට යෙදුණු නුවරවල් පසුතැවිලි නුන බැවින් ඒවට වරද තබන්න පටන්ගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද කියන්නේ? ඔතන මේ ගහගෙන මන්දිය බලන්නකො පස්සේ බයිබලෙ කියමු. ඒක මතෙව් 11 වෙනි පරිච්ඡේදය 16 ඉඳලා 25 වෙනකම් කියවන්නේ. මොනවද කියන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලවත් දේ කරපු රටවල් නුවරවල් ගෙවල් මිනිස්සු පසුතැවිලි නුන බැවින් යේසුස් වහන්සේ වරද තබනවා දොස් තබනවා. කියලා මොනවද කියන උන්වහන්සේ? නුවරවල් පසුතැවිලි නොවූ බැවින් ඒවට වරද තබන්න පටන්ගෙන කොරාෂීන් පොට දුක් වේ. එනවා කියන්නේ දැන් එතෙන්ට දාගනිලා දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා ආශිර්වාද අරන් කොට්ටයට තියාගෙන බුදියගෙන පල්ලි යන පන්සල් යන හඳහන් බලන කේන්දර බලන නූල් ගැට ගහගෙන යන්තර බඩේ කටේ එල්ලගෙන ගෙවල් වල පූල් ගෙඩි එල්ලගෙන යාචා තෙල් ටිකක් යෙරුසලමෙන් ගෙනාවා කියලා ගෙදර තියාගෙන ඊශ්‍රායලේ ජෝර්ඩන් ගංගාවෙන් ගෙනාවු වතුර තියනවා ගෙදර කියලා තියාගෙන දැන් මේවනේ ක්‍රිස්තියානියගේ ආරක්ෂාව ජෝර්ඩානෙන් ගෙනාවු තෙල් වතුර තියනවා. ඒ ඊශ්‍රායලෙන් ගෙනාවු ඔලිව් ඔයිල් තියනවා. පුණ්ඩ ආරක්ෂා වෙන්න. ඕවා කාලා බීර ඔලිව් එකල යටනවා ගාගෙන මොනවද කියන්නේ? කොරාෂීන් තොට දුක් වේ. දැන් ආශිර්වාද බොහෝමයක් ලබාගෙන නන්නත්තර වෙනවා. කිසි මිනිහෙක් ගණන් ගන්න නැතුව මෙතනට ඇවිල්ලා වැටිලා බඩ ගාලා ආණ්ඩලා හොටු හූරලා කඳුළු වල බල්ටි ගහලා දෙවියනේ මඩ කතා කළ මැනව මාව අත්නෝ හරිය මැනව කියලා ආණ්ඩලා කරලා ආශිර්වාද ඉල්ලගත්ත කොරාෂීන් තොට දුක් වේ. මම නෙවෙයි කියන්නේ. දෙවියන් වහන්සේ කියන්නේ. බෙත්සයිදා පිට දුක් වේ. දෙවියන් වහන්සේ විසින් ආශිර්වාද කරපු මිනිසයා දේව ආශිර්වාදය අරගෙන ඔබ කොහෙට හරි වෙලා ඉන්නවනම් ඒ ආශිර්වාදයට ඔබ විශ්වාසවන්තකමක් නැතුව ඉන්නවනම් දෙවියන් වහන්සේට විරුද්ධව ඉන්නවනම් උඹගේ පහසු දැන ගොන්වාත් කොට කිව්වේ කෙරිත්තල ඉන්න කියලා. අනේ කෙරිත්තල කටු වැවෙනවා ස්වාමිනී. කෙරිත්තලේම ලොකු සෙනගක් නෑ ස්වාමිනී. කෙරිත්තල නිකන් අවුවයි ස්වාමිනී. පොඩි ගස් කරන් තියෙන්නේ. යෝර්දානෙ හොඳයි. මම ජෝර්දානෙට යන්නම්. මස් ටික පුච්චගෙන ස්වාමිනී. මස් කැලක් කකා ජෝර්දානෙට පනිනවා. පීනනවා වතුර එබෙනවා උඩට එනවා ආයෙ මස් කැල්ලක් කනවා ළමයා වරන් ජෝර්දානෙට පනිනවා බබාට ස්විම් කරන්න උගන්වනවා ඊට පස්සේ ආයෙ උඩට එනවා ස්වාමිනී බෝට්ටු සවාරියක් යනවා අපි ජෝර්දානේ ඉතින් ස්වාමිනී අපේ ජෝර්දානේ හොඳයි කොරාෂීන් තොට කිව්වේ කෙරිත්තල හිටපන් කියලා උඹ ඉන්නේ කොහෙද ජෝර්දානේ උඹට මොකද්ද වෙන්න යන්නේ දුක් වෙන්න යනවා. මොනවද වෙන්න යන්නේ? තොට තිත දුක් වෙන්න යනවා. දුක් වෙනකොට එන්න එපා. කෙරිත් වලට. වැඩක් නෑ. මොකද කෙරිත් හිඳිනා ඒතර කෙරිත් ළඟ හිටපෙක වැන්දු බොකනකට ගිහිල්ලා. දෙවියන් වහන්සේ ඔබට මට තියලා තියෙන මොනවද? කෙරිත්. කෝ කෙරිත් මේක තමයි. මේක හිඳිනවා නම් අපි අරන්නේ වැන්දු බොකනකට. කොහේ හරි මේ රටේ ගොඩක් වැන්දු ඉන්නවනේ නේද? දැන් කොහේ හරි වැන්දමුවක් තියලා ඔබ මාව පෝෂණය කරයි. වැන්දමුගේ තෙල් කුලාව පිටි මෑලි ඉවර වෙනකොට ඔබ මාව ස්වර්ගයට අරගෙන යයි. ඒක නිසා වචනය තුල සිටිමින් වචනය හදාරමින් ඒ තේරුම් අරගෙන දෙවියන් වහන්සේ විසින් ශාප කරන තත්ත්වයක දෙවියන් වහන්සේ විසින් අත්අවදාන තත්ත්වයකට දෙවියන් වහන්සේගේ දුක ඔබේ ගෙදරට එන තරමට දේව ශාපේ ගෙදරට එන තරමට ජීවිතයක් ජීවත් වෙන්න එපා. දෙවියන් වහන්සේගේ වචනයට යට වෙලා අපි ජීවත් වෙමු. දෙවියන් වහන්සේට ආශිර්වාද කරනසේක අපි නැගිටිමු. ලබන සතියේ 1,44,000 කවුද කියලා අපි බලන්න යනවා. මේක හරි වැදගත්. මට හරි වැදගත්. මොකද මම දේව ධර්මයේ
බයිබලයේ කියවන කාලේ ඉඳලා දේව ධර්ම ඉගෙන ගන්න කාලේ ඉඳලා මම හරියට ආස කරපු එකක් තමයි මොකද මේ යෝවා සාක්ෂිකාරයෝ නිසාම 1,44,000 කවුද කියලා දැනගන්න. ඉතින් අපි ඊළඟ සතියේ 1,44,000 කවුද කියලා දැනගන්න යනවා. 1,44,000 දෙපොළක තියෙනවා. ඒ දේගොල්ලෝ කවුද? ඒ වගේම යුදෙව්වන්ට මේ පීඩා කාලේදී මොනවද වෙන්නේ කියන එක අපි බලන්න කියනවා. දෙයනාසකට ආශිර්වාද කරලා යාචනා කළ අවසන් කරමු. අපිට බොහෝසෙන් ප්‍රේම කරන ආදරණීය ජීවමාන දෙවියන් වහන්සේ. පියාණනි ඔබ වහන්සේගේ මහිමාන්විත වූ සුභාරංචිය. ඔබ වහන්සේගේ මහිමාන්විත වූ වචනය ස්වාමීනි. වචනයක් පාසා මගේ දෙවියන් වහන්සේ ඉටු වෙනවා අපි දකිනවා. පියාණනි අපිට මේ වචනයෙන් පිට දුවන්න තැනක් නෑ මගේ දෙවියන් වහන්සේ. ඔබ අපේ සැඟවෙන ඊටමයි. මගේ දෙවියන් වහන්සේ ඔබ අපේ ආරක්ෂා ස්ථානයයි පියාණනි. ඔබ වහන්සේගේ දෑත දිගු කරමින් ඔබ අපිව වට කරගෙන ඉන්නවා ස්වාමීනි. මගේ ජීවමාන දෙවියන් වහන්සේ මේ අලංකාර වචනේ මහිමාන්විත මේ ජීවනයේ පූර්ණ වූ සත්‍යයේ පූර්ණ මේ වචනේ තුළ ස්වාමීනි අපි එකිනෙකා ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේ පළ ධර්මයෙන් මගේ පියාණනි. අනේ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ස්වාමීනි මහිමාන්විත පැමිණීමේදී ඒ මධ්‍ය අවකාශයේ දක්වා ඔබගේ පැමිණීමේදී ස්වාමීනි අපි අන්‍යාකාර ඇත්තු වෙලා ස්වාමීනි අපේ ශරීරයන් මේ ජරාවටපත් වෙනව දිරාපත් වෙනව ශරීරයන් අමරණීය ශරීරයන් බවට පරිවර්තනය වෙලා මගේ දෙවියන් වහන්සේ ප්‍රථමයෙන් නැගිටිනවා මනාව සමග පියාණනි අපිට මගේ දෙවියන් වහන්සේ ආකාශය වෙතට ඇදගෙන මගේ දෙවි පියාණන්ගේ මනමාලී කියන වාග්ය ලැබෙමින් ස්වාමීනි මෙතන ඉන්න එක දරුවෙක්වත් අත් නැහැ මගේ දෙවියන් වහන්සේ මේ වචනය අසාගෙන එක දුවෙක්වත් එක පුතෙක්වත් ඔවුන්ගේ පවුල් ස්වාමීනි අත් නැහැ මගේ දෙවියන් වහන්සේ ආදර මගේ පියා අපේ දෙමාපියන් සහෝදරයන් කිසිවෙකුත් අත් නොහැරී මගේ පියාණනි මේ මහිමාන්විත රාජ්‍යයේ සදා කාලයටම අපේ ජීවත් වෙන වරදෙට උපකාර කරන ශිරාපිට අප සමගයි යේසුනේ අප සමගයි දෙවි පියාණන් අප සමගයි මේ කාලේ අපි ඔබ සමග යන්නට අපිට උපකාර කරන්නට අත්හැරීම දැකීම ස්වාමීනි ඒ භයානකත්වය මගේ දෙවියන් වහන්සේ අප කෙනෙකුගේ ජීවිතවල අපි නොකකින පිණිස අපි සමග සිටිමි හැම සත්‍යතාවයක් තරම් ශුද්ධාත්මනි අපි රැගෙන යන්න ශුද්ධාත්මනි අප රැගෙන යන්න ශුද්ධාත්මනි මේ සභාව රැගෙන යන්න ඔබ වහන්සේ මේ සභාව සූදානම් කරන්නට මේ දරුවෝ උනන්දු ප්‍රකාර මේ ගෘහයේ දිවෙන දරුවෝ කරන්නට යක්ෂයාට වාංශයට තෘෂ්ණාවට මවුන් ඇදගෙන යන්න ඉඩක් නොලැබෙන පිරිස පියාණනි ඔබගේ හස්තේ තබන්න කියලා යාචනා කරනවා යේසුස් ක්‍රිස්තුස් වාසිකේම නාමයෙන් ආමේන් 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 හලෙලූයා ජේසු ක්‍රිස්තුස් වහන්සේලාට දෙවියන් වහන්සේලා හපයි පියාණන් වහන්සේ කරුණාවද පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද මඟ පෙන්වීමද ඔබ සමගද අප සමගද පවතින සේක්වා යන්න සතුටින් සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න ජේසු ඔබට ආදරේ ජේසු හිතයි